දැන් අපි ඔය ගිය සතියේ කතා කරගත්තර මේ ඔය ගිය සතියේ පටන් ගත්ත මාතෘකාවක් නෙවෙයි. ඉතින් වෙන මුලින් ඉඳලා පටන් ගත්ත දෙයක්. අපි ඔය පටන් කතා කරන්න හදපු තැන ඕගොල්ලන්ගේ සෑම කෙනෙකුගේම ප්‍රශ්නේ අපි ඕගොල්ලන්ගේ හැමෝගෙම ප්‍රශ්නේ හටගෙන තියෙන තැන කතා කරා. ඉතින් අර සමහර ලාවට මේ අර මම වෙනද කියන වගේ අපේ වාසනාව අපේ ළඟටම ඇවිල්ලා සමහරට පායේ හැපෙනවා. ඒක අපේ වාසනාවට අපේ ප්‍රශ්න ටික විසඳන්න ආපු කෙනා කියලා සමහරලාට අපිට පේන්නේ නැති වෙන වෙලාවල් තියෙනවා. අර මැණික් ගල කකුලේ හැපිච්ච වෙලාවල් තියෙන ඕන තරම්. නමුත් ඒක අපිට වෙන ඉලක්කනේ තියෙන්නේ. අපි අර උඩ බලාගෙන කැලේ දුවනකොට ඕන තරම් සමහරලාට අපේ කකුලේ වැදිලා වටිනා කියන දේවල් විශ් වෙලා යන්නේ නැති. හේතුව අපි හැම වෙලාවෙම යන්නේ කොහෙ බලන්ද? උඩ බලාගෙන. අර ඒකනේ අර බයිනකොට කොහෙද උඩ බලන් යනවද කියලානේ. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම අපි ළඟ අපි ඉන්න පරාස දිහා බලන්නේ නැහැ. අපි දිහා බලන්නේ නැතුව අපි බලන්නෙම ඈත දිහාම. නේ? දැන් අර දීගායු කුමාරයා කියපු කාරණාව පටලවා ගන්න එපා. ඒ සංකල්පීය වශයෙන් දුර බලන් ළඟ නොබලන් කියලා. ඒ කිව්වේ මේ කාරණාව නෙමෙයි. ඒ කියන්නේ දුර බලාගෙන ඇවිදින්න ළඟ බලාගෙන යන්න එපා කියලාද කිව්වේ? එහෙම එකක් නෙමෙයි. අනාගතේ තව ටිකක් ඉස්සරහට ගියාට පස්සේ මේ සිදුවීම තව කොහොම වෙයිද කියන එකයි දුර බලන්න කියලා එතන කිව්වේ. දැන් මම මෙතනදී කියන්නේ එහෙම එකක් නෙමෙයි. මම කියන්නේ ඒ කියන්නේ ප්‍රශ්නේ අර අපි කතා කරා මුලින් දවසක අර වෙල්වට් කතාවකුත් එක්ක කතා කරන්නේ නේ. ලෝකෙම වෙල්වට් කරන්න උමනාවක් වෙලා තියෙනවා. ඒක කරන්න ප්‍රායෝගිකව කරන්න බැරි වැඩක්. අපේ ජීවිත කාලෙම අපි මේකට මහන්සි වුණා සමහර ලාවට මේක කරන්න බැරි වැඩක්. හැබැයි අපිට ඒ වෙනුවට කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක හරියට අර දුර බලාගෙන හතර වටේ බලාගෙන යනවා වගේ වැඩක්. හැබැයි අපිට ලෝකෙම වෙල්වට් කරන්න නැත්නම් ඒ දුර බලාගෙන බාහිර උඩ බලාගෙන යනවා වෙනුවට අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකද්ද? තමන්ගේ දිහා බැලුවොත් තමන්ගේ කකුලට අපි කො සෙරෙප්පු දෙකක් දාගත්තින් ඒ කියන වෙල්වට් හරි මොනවා හරි අපිට අවශ්‍ය පහසුකම තියෙන අපිට එතකොට ඇවිදින හැම තැනකම මේක පෑගෙනකොට අපි එහෙම තැනක ගියා වගේ තමයි. නේ? ඒ කියන්නේ වෙල්වට් කරගෙන පාරේ ඇවිද්දා වගේ තමයි. අන්න ඒ වගේ අපි හැම වෙලාවෙම දුර බාහිරින් බලන මිසක තමන්ගේ ළඟ බලන්නේ නැහැ. ඒ වගේ අපිට වාසනාව අපිට උමනාදේ මේ ළඟම තියෙනවා. අර ඉස්සර ඉංග්‍රීසි පොතේ තිබුණනේ මේ පාඩමක් වෙයි මේ මිනිස්සයා ඕගොල්ලෝ දැන් නම් පොත්වල නැති වෙයි අපි පුංචි කාලේ මට මතකයි තිබුණා. ඒ මිනිස්සයා කණ්ණාඩි දෙක නළලේ දාගෙන ගේ සේරු හැම තැනම කණ්ණාඩි දෙක හොයනවා. නේ? හොයලා බැරි තැන බලනකොට තමයි කොහෙද තිබිලා තියෙන්නේ. මේක කණ්ණාඩි දෙක නළලේ තමයි. අය සමහරව දාගෙන ඉන්නෝනේ නළලටනේ. ආන්නේ වගේ මිනිස්සු අපි හැම වෙලාවෙම මේ බාහිර ලෝකයේ අපේ ප්‍රශ්නට විසඳුම හොයනවා විනා ඒ කියන්නේ අපි හැම වෙලාවෙම විසඳුම හොයන්නේ කොහෙද? අපේ ප්‍රශ්නට විසඳුම හොයන්නේ බාහිර ලෝකේ. ඒ බාහිර ලෝකේ හොයන මිනිස්සයාට අර කණ්ණාඩි දෙක නළලේ දාගෙන හිටපු මිනිස්සයාට එයාගේ කණ්ණාඩි දෙක ගේ පෙල්ලලා හෙව්වත් අහුවෙන්නේ නැහැ වගේ. ඇයි මේ කණ්ණාඩි දෙක තියෙන ඇඳපල්ලේ නම් ඇඳපල්ලේ අස් කරාම පේනවා. මේකේ තියෙන කබඩ් එක ඇතුළේ නම් කබඩ් එක අස් කරාම පේනවා. මේකේ තියෙන ගේ කොහේ හරි නම් ගේ කොහොම හරි අස් කළා ඔක්කොම පෙල්ලලා බැලුවාම පේනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මේක ගේ අනිත් පැත්ත ගහුවත් පේන්නේ නැහැ. ඇයි ඒ? මේක ගේ ඇතුලේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි මේ කණ්ණාඩි දෙක තියෙන්නේ තමන්ගෙම නළලේ. ඒ නිසා මේක එයා ඒ ගේ අස් කරන්න වෙන්නේ එයාට ඒ කණ්ණාඩි දෙක හොයාගන්න පැත්තකට මගක් හැදෙනවද ඒකෙන් ඈත් වෙනවද? ඒක හොයාගන්න තියෙන අවස්ථාව මග ඇරෙනවා. ඇයි ඒ බාහිර එක කබඩ් එකත් හොයන්න ඕනේ. දැන් මොකද කොහෙද හිට තියෙන්නේ? මේක කබඩ් එකේ තමයි ඇත්තේ. ඒ නිසා දැන් කබඩ් එක අස් කරනකම්ම හිතෙනවා මේ රාකෙට එකේ නැතුණාට උඩ එකේ ඇති. මේක රෙදි ටික අස්සේ ඇති. මේක ලාච්චු ඇති. එහෙනම් පොඩි ළමයා මේ ළමෙක් මේක වෙන කොහෙට එළියට ගිහින් දැන් එළියේ තමයි තියෙන්නේ කියලා හිතපු ගමන් දැන් එළිය කොච්චර පරාසයක් තියෙනවද? ඒ හැම තැනම හොයනකම් වෙන අදහසකට හිත යනවද? යන්නේ. අන්න එහෙනම් අපිට යම් දවසක තේරුණොතින් මේ මිනිස්සයාට මේ කණ්ණාඩි දෙකේ කතාවේදී මේ එළියේ කොහෙවත් මේ කණ්ණාඩි දෙක නැහැ කියලා අන්න එතකොට තමයි මේ මිනිස්සයා මොකක් කරන්නේද? මේ එළිය හොයන එක නවත්තනවා. නවත්තලා පැත්තකට වෙලා වාඩිලා කල්පනා කරනකොට තමයි පොඩ්ඩක් ඔළුවත ගාලා බලනකොට කණ්ණාඩි දෙක නළලේ. ආන්න ඒ වගේ අපි ජීවිත කාලෙම කරේ ඔය වැඩේමයි. අපි අපේ ප්‍රශ්න වලට විසඳුම් කොහේ හෙව්වද?
තමන්ගේ ළඟ විසඳුම තියාගෙන, ඒ කියන්නේ තමන්ගේ ළඟ විසඳුම තියෙන්නේ මේක තමන්ගේ හටගත්ත ප්‍රශ්නනේ. විසඳුම තියාගෙන අපි රටේ ලෝකේ හැමතැනම හොයලා අපි ජීවිත කාලෙම විනාශ කරගන්නවා. සමහරව මැරෙනකම්ම හොයනවා. මැරිලත් හොයනවා. මැරණයන් මැත්තේ ආයි උපදින්නේ ඇයි? ඉපදෙන්න හේතු වෙලා තින්නේ. ඒ මිනිස්සු දැන් කන්නඩි දෙක හොයාගන්න බැරි නේ. මේ මරණින් මැත්තේ කතාව පැත්තකින් තියන්නකෝ. දැන් ඔන්න කාගේ හරි කන්නඩි දෙක. දැන් මගේ මේ කියමුකෝ. මේ කන්නඩි දෙක හොයාගන්න බැරි වුණා. දැන් කබඩ් අස් කරනවා, එළිය අස් කරනවා, මිදුල බලනවා, හැමතැනම බලනවා. බලලා දැන් මම රෑ වෙලා. දවල් දවසෙන් බැලුවා කියන්නකෝ. රෑ වෙලා දැන් නිින්දට යන්නේ මොකක් කරන්න හිතාගෙනද? හෙටවත් මේක හොයාගන්න හිතාගෙන. ඒ කියන්නේ හොයාගෙන දෙයන්නේ හොයාගන්න නැතුවද නිදාගන්නේ දැන්. හොයාගන්න නැතුව නිදාගන්න නිසා හෙටවත් මේක කොහොම හරි හොයාගන්න ඕන කියලා උදේ නැගිට වෙලාවෙ මතක් වෙන්නේ මොකද? කොහෙද දන්නේ කන්නාඩි දෙක. සමහරට ආයෙර බලපු තැන්වලම බලන මට මේක මග ඇරුණක් දන්නෙත් නැහැ කියලා. අන්න ඒ නිදාගන්න තැන ඕගොල්ලෝ හිතන්නේ මරණයටපත් වීම කියලා. දවසේම හොයාගන්න බැරි වෙලා නින්දට යනවා කියලා කියන්නේ අපේ ජීවිත කාලෙම හොයාගන්න බැරි වෙලා නින්දට යනවා කියලා කියන්නේ අපේ මරණයටපත් වීම නම්. ඊට පහුවෙනිදා අවදි වෙනවා කියලා කියන්නේ ඊළඟ භවයේ ඉපදීම නම් එයා ඉපදිච්ච දවසේ ඉඳලා ආයෙ මොකක් කරනවද? ඒ කියන්නේ උදේ නැගිට වෙලා ඉඳලා ආයෙ මේක හොයන්න හිතට එනවා වගේ ආයෙ ඉපදිච්ච දවසේ ඉඳලා කන්නාඩි දෙක හොයන්න. ඒ නිසා බුදුහාඳුරු කියන්නේ මේ ලෝක සත්වයා මේ ප්‍රශ්නට විසඳුම් හොයලා කවදාකවත් ඉවරයක් වෙන්නේ නැහැ. එනිසා කියන බුදුහාඳුරු අනවතග්ගෝයම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායතේ කියලා බුදුහාඳුරු කියනවා. මේ අනවතාග්‍ර සංසාරේ මුල අග පේන්නේ. මුල පේන්නෙත් නැහැ. අග පේන්නෙත් නැහැ. ඒ කියන්නේ මේ මිනිස්සයා මේ කන්නාඩි දෙක කවද එළියෙන් හොයලා. කවද හොයාගන්නේ කියලා ඕගොල්ලන්ට හිතෙනවද? දැන් මේ මිනිස්සුන්ට මේ කන්නාඩි දෙක නැති වෙනකොට මේ මිනිස්සු හොයන එක නවත්තයි කියලා හිතෙනවද? ඒ කියන්නේ කන්නාඩි දෙක අවශ්‍යම දෙයක් නිසා මේ මිනිස්සු හොයන එක නවත්තන්නේ නැහැ. හැබැයි මේ කන්නාඩි දෙක බාහිර ලෝකේ කොහෙවත් නැති නිසා මේ මිනිස්සුන්ට මේක කවදාකවත් හමු වෙන්නේත් නැහැ. කවදාකවත් හමු වෙන්නේ නැති වෙනට හොයන එක නවත්තන්නේ මේ මිනිස්සුන්ට මේක මෙච්චර ඌමනා නිසා. ඒ කියන්නේ කවදාකවත් මේක හමු වෙන්නේ නැති නිසා මේ මිනිස්සයා නිෂ්ඨාවකටපත් වෙන්නේ නැහැ. නවත්තන්නේ නැහැ වැඩේ. ඒ නිසා මේක බාහිර ලෝකේ නැති නිසා මේක කවදාකවත් හමු වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න සංසාරය කියන එකට කවුරු හරි අහුවෙ තියෙන සංසාරය කියන්නේ මොකද්ද කියලා අන්නෝ කන්නාඩි දෙක උපමාව කියන්නේ ඔක නිකන් පොඩි කාරණාවක්. මේක තේරෙන්නේ ඉතින් ලොකු ගැඹුරාන්තයක් තේරෙන කෙනෙකුට විතරයි තේරෙන්නේ. නැත්තම් නිකන් මේක පොඩි කතාවක් බවට පත් වෙයි. අන්න එතකොට ඕගොල්ලෝ හොඳට තේරුම් ගන්න මේ අපි මේ මොහොතේ සමහරලාට මේ ගත කරන මොහොතත් මේ ගත කරන මොහොතේ මෙතෙන්ට එන්නේ ඕගොල්ලෝ ප්‍රශ්නෙට උත්තරේ කොහේ තියෙනවද කියලා. කියන්නේ කන්නාඩි දෙක කොහේ තියෙනවද කියලා හිතාගෙනද? කබඩ් එකේ හරි ඇඳ පල්ලක හරි කොහේ හරි ඇති අඩුම තරමේ දැන් මේක පේනයක් හරි බලවන්න ඕන කවුරු හරි හොරකම් කරන් ගිහිල්ලාද? දන්නෙත් නැහැ කියන තැනක ඉන්නවා. මේ ලෝක සත්‍යය කියන්නේ ඕක. මේ ලෝකය කියලා කියන්නේ ඕක. මිනිස්සු නැවත ඉපදෙන්නේ ඇයි? මිනිස්සු නැවත ඉපදෙන්නේ දැන් නිදාගත්ත මිනිස්සු ඊළඟ දවසේ නැගිටලා නිින්දට යන්නේ නැගිටලා මේක හොයන්න ඕන කියන බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේක ඊළඟ දවසකට දික් වෙන්නේ ඇයි? මේ අද දවසේ ඇතුළේ හොයාගන්න බැරි වෙච්ච නිසා. ඒතකොට අද හොයාගන්න බැරි වෙච්ච එක හෙට අද හොයපු විදිහට හෙව්වොත් හමු වෙයිද? තව කොච්චර කාල හෙව්වොත් හමු වෙයිද? කොච්චර කාල හෙව්වත් මේක හමු වෙන්නේ නැති නිසා බුදුහාඳුරු කියනවා මේ ලෝකයේ මිනිස්සයෝ යම් සතුට හොයාගන්නම මොකක් වෙනවද? සතුට හොයන්නම දුක් විඳිනවා. දැන් මේ මිනිහා දුක් විඳින්නේ මොකෙන්ද? දැන් එයාගේ අපේ බලාපොරොත්තුව කාගෙත් මොකද්ද? සතුට වෙන්නේ. දැන් මේක ඉබේ ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. දැන් මේක මොකක් කරගන්න ඕනද? හොයා ගන්න ඕන. දැන් හොයා ගන්න නම් මොකක් කරන්න ඕනද? මොකද නේ? ජීවිතය කටුවත් එක එහි ඵලයේ මල්ලිත් එක කියලා දුක් විඳොත් තමයි සැප විඳින්න ලැබෙන්නේ. ඒ නිසා මොකක් කරනවද? සැප හොයාගෙන දුක් විඳිනවා. සැප හොයාගෙන දුක් විඳිනවා. සැප කොහෙද තියෙන්නේ? හොයාගත්ත එකද තාම හොයාගත්තේ නැති එකද? හොයාගත්තේ නැති එක. ඒක හොයාගන්න යා විඳින්නේ සැපද? සැප. දැන් සැප හොයාගෙන අපි දුක් විඳිනවා. ඒක කණ්ණාඩි දෙක වගේ සැප කියලා හිතන්න. දැන් කණ්ණාඩි එක හොයන එක සැපද? නැහැ. කණ්ණාඩි දෙක අහුනොත් තමයි සැප. කණ්ණාඩි දෙක හොයාගන්න එක දුකයි. එතකොට දැන් සැප හොයාගෙන අපි
දුක් විඳිනවා. දැන් සැප තියෙන තැන හරියට අහු වුණොත් අපිට මේ සැප කවදක හරි මොකක් වෙනවද? දුක් විඳලා හරි. දුක් විඳලා හරි මේ සැපේ ලැබුණොත් ප්‍රතිඵලයක් නැද්ද? මහන්සි වෙලා දුක් විඳලා ගත්ත එකේ සැපයක් තියෙනවනේ කියලා ප්‍රශ්නේ. මේ කියන්නේ අපිට සතුට වෙන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සයා දැන් සැප කියන්නේ කණ්ණාඩි දෙක මේක හොයන්නේ කොහෙද දැන්? කබඩ් එක ඇස්සේ ඇඳපල්ලේ ගෙදර ළමයා ඉන්න තැන මේ එළියේ කාගේ හරි අල්ලපු ගෙදරක හොරෙක් අරන් ගිහිල්ලා හරි මේ මෙහෙම තැන්වලනේ. ඒ නිසා මේ මිනිස්සයා මේ දුක් විඳලා හොයන සැප කවදාකවත් හමු වෙනවද? හමු වෙන්නේ නැති නිසා මේ මිනිස්සු දුක් විඳපු මිනිස්සු ටිකක් විදිහටම ඒ කියන්නේ සැපය ගැන ආසාවකින් දුක් විඳපු මිනිස්සු ටිකක් විදිහට මරණයටපත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා චතුරාර්ය සත්‍යදී යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. තමක් යමක් කැමති වෙනවද ඒක නොලැබීමම දුකයි. දැන් මාරි මිනිස්සු කැමති වෙන්නේ මොකද්ද? කණ්ණාඩි දෙක ලැබෙනවට කැමති වෙනවා. දැන් මම කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න. දැන් මේ මිනිස්සයා කණ්ණාඩි දෙක හොයන්න වෑයම් කරන එකක් දුකක් නැද්ද? දුකයි. ඒක විතරයිද දුක දැන්? නෑ. හොයන්න ගන්න දුකයි. හොයලා අහු වෙන්නේ නැතුණාට පස්සේ ඒක අහු වෙච්ච නැති දුකයි. දුක් දෙකයි. දැන් සැපේ කියලා සැපය හොයපු එකක් දුකක්. ඒ වගේම දැන් මෙහෙම හොයලා කවදාකවත් මේක අහමු වෙන්නේ නෑනේ. අන්න යම් පිච්චා නලබදී යමක් කැමති වේද එය නොලැබීමම දුකයි. එතකොට මේ මිනිහට දුක් දෙකයි. ඒ මිනිහ කියන්නේ කාටද? අපිට. මේ කන්නාඩි දෙක නැති වෙච්ච ඉංග්‍රීසි පොතේ පාඩමේ හිටපු මිනිහා නෙමෙයි. අපිට. නේ? සැප හොයන්න ගත්ත මහන්සිය ඒකත් දුකක්. සැප හොයලා කවදක හරි මේක හොයාගන්න බැරි වුණාම දෙවෙනි දුක. දුක් දෙකයි. ඒ නිසා බුදුහාම කියන දුක්ඛේ ලෝකෝ පතිත මේ වැඩ වෙන අර්ථ තියෙනවා. මම දැනට ඕගොල්ලන්ට තේරෙන භාෂාවෙන් කිව්වොතින් මේ ලෝකයේ තුල දුක මතම පිළිట్లా තියෙන. ඒ කියන්නේ මිනිස්සු සබ්බේ පෘථග්ජනා උම්මත්තකා කියලා කියන්නේ උම්මත්තකයි කියලා කියන්නේ හේතුවයි. දැන් අර උදාහරණෙම ගන්න මම එක උදාහරණයක් ගන්න දවසට මේ උදාහරණ විතරයි ගන්න සමහරවිට. හරි. දැන් සබ්බේ පෘථග්ජනා උම්මත්තකා කියන එක කන්නාඩි දෙකේ උදාහරණෙන් මට පෙන්නන්නකෝ බලන්න. උම්මතෝ කියන්නේ පිස්සුයි කියන එකනේ. දැන් අපි හිතමු ඔන්න දැන් මහත්තයා කන්නාඩි දෙක හොයනවා කියන්නකෝ ගෙදර. නෝන ඇවිල්ලා බලාගෙන දැන් මේ මිනිහා උදේ පාන්දර පටන් ගත්ත ඉඳලා කබඩ් ඇදලා රෙදි ටික ඇදලා දාලා මැදම් පළු වල වයි මෙට්ට කොට්ට ඔක්කොම එළියට ඇදලා දාලා දැන් මේ දඟලනවා. නෝන බලාගෙන ඉන්න ටික වෙලාවක් මොනවද ඔය හොයන්නේ මේ? මගේ මේ කන්නාඩි දෙක හොයනනේ. ඒ මිනිස්සයා කියන්නේ මොකද්ද? තමුසෙට පිස්සුද ඔය කන්නාඩි දෙක නල්ලේ තියෙනනේ. මේ ගෙවල් ඔක්කොම හැඩි කරලා මේ වැදලා දාලා පිස්සුද තමුට? දැන් පිස්සු කියන්නේ මොකද්ද? උම්මත්තකයි කියන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ අර දැන් ගෙදර නෝන වගේ කියලා හිතන්නකෝ. බුදුහාමුදුරුවෝ මේක පැත්ත කරලා බලන් ඉන්නකොට බුදුහාමුදුරන්ට පේනවා මේ අකු ටික අපිට හොඳේ මේ අපිව. මේ මිනිහා නාලේ කණ්ණාඩියේ දාගෙන මේ ගම සේරෝ රට සේරෝ ගෙවල් සේරෝ මේ පලාතම කාල් ගාවන මොකක් හයන්නද? කණ්ණාඩි දෙක දාගෙන මේ හොයන්න. ඒකට බුදුහාමුදුරුවෝ කියනවා මුන්ට පිස්සු. මුන්ට පිස්සු කියලා. අර ඕකටම හරියන මේ හොඳ පින්තූරයක් මේ මට අන්තර්ජාලේ මම දැක්ක දවසක් ඒක හරි ලස්සනට ගැලපෙන මේ කාරණාවට. ඒක නම් සත්තු තමයි ඒක සත්තු කීප දෙනෙක්ගෙන් තමයි නිකන් කාටුන් එකක් වගේ ඇඳලා තියෙන්නේ. කරත්තයක් වගේ එකක් තියෙනවා. ඒ කරත්තෙට රෝද දෙකයිනේ තියෙන කරත්ත. ඒක ඉස්සරහ යන්නේ මේ සතෙක්මයි. සතෙක් කියන්නේ මිනිස්සෙක්ම කියලා හිතමුකෝ. මිනිස්සෙක් ඇදගෙන යනවා. පිටිපස්සෙන් ඉඳන් තව මිනිස්සෙක් තල්ලු කරනවා. හරිද? ඒ කරත්තෙට තියෙන රෝදය කොටුවක්. ඒ කියන්නේ හතරස් රෝදයක් තමයි. රෝදයක් නෙවෙයි හතරස් ලෑල්ලක් තමයි දෙපැත්තටම හයි කරලා තියෙන්නේ. ඊට පස්සේ දැන් ඒකේ ඇතුලේ ගොඩාක් බඩු පරවගෙන එක්කෙනෙක් අදිනවා අනිත් එක්කෙනා තල්ලු කරනවා. පිටිපස්සෙන් මිනිස්සෙක් ඇවිල්ලා යාළුවේ ඕක නෙමෙයි මෙන්න මේ රෝදේ දාගෙන යන්න ඊට වඩා ලේසියි කියලා කිව්වට පස්සේ මුන්ට පිස්සු යම්මල්ලි යන් අපි අපේ වැඩේ කරමු. ඕව කරන්න අපිට ඕව කර ඉන්න අපිට වෙලාව නැහැ. අපිට මොකක් තියනවද? අපිට මේ අපි බිසි අපිට මේ උච්චර වැඩ තියෙනවා. ඔයා ඔය කියන රෝද මාරු කර ඉන්න අපිට වෙලාවක් නැහැ. ඇත්තටම ඒක මේ අපි කියන රෝදේ රවුම. අර මිනිස්සේ දැනට කරත්තෙට හයි කරන් ඉන්නේ මොකද්ද?
අර කොටුවක් වගේ එකක්. දැන් මේකෙන් තල්ලු කරන්න පුළුවන්ද? තල්ලු කරන්න බෑ. හැබැයි අර යාළුවා අනිත් එක්කෙනා ඇවිල්ලා කියනවා මේ දෙන්නට යාළුවේ මෙන්න මේක හයි කරගන්නකොට ඊට වඩා ලේසියි කියලා කිව්වහම එයා කියනවා මූට පිස්සු මල්ලි යන්යන් අපි අපේ වැඩේ කරමු. අර අදින ගමන් අරයා කියනවා අපිට ඕව කරන්න වෙලාවක් නැහැ. අර තල්ලු කරන මනුස්සය කියනවා අරුට පිස්සුද කොහෙද? ඇයි අපි මේ සැපය හොයාගෙනම සැපය හොයන්නම සැපය හොයවීම නිසාම අපි ඉන්නේ මොකෙන්ද? පීඩාවෙන්, කාර්ය බහුලත්වයෙන්. අර කියන්නේ බිසී කියලා. අපි හරි බිසී. අපි හරි කාර්ය බහුලයි. ඇයි දැන් ඇයි කාර්ය බහුල වෙලා තියෙන්නේ? දැන් මේකේ ලේසියෙන් තල්ලු කරන්න පුළුවන් එකක්. අර රෝදේ දාගත්තා නම් දැන් රෝදේ දැද්ද තියෙන්නේ මේකේ කොටුවක්ද? ඒ කියන්නේ මේ චතුරස්‍රය. ඒ කියන්නේ චතුරස්‍රයක්. ඒ කියන්නේ නේ? එතකොට මේක තල්ලු කරන්න කොහොමත් අමාරුයි. හැබැයි මේ අමාරු ඒ කියන්නේ මේකට වෙහෙසෙන මහන්සි වෙන නිසාම අපිට වෙලාව ඉතුරු වෙනවද? වෙලාවක් නැහැ. වෙලාව නැති නිසාම දැන් මේක අර මේ රෝදේ මාරු කරගන්නවත් වෙලාව නැති උනේ ඇයි? රෝදේ දෝෂයක් නිසා. වෙලාව අපිට නැතිලා තියන්නේ මේ රෝදේ නිවැරදි රෝදේ නොවන නිසා. හැබැයි ඒ නිසාම නෙමෙයි දැන් අපිට හරි එක දාගන්න බැරි වෙලා තියෙන්නේ. නේ? අපි දැන් විවේකේ අපිට නැති වෙලා තියෙන්නේම මේකට හරි රෝදේ දාගෙන නැති නිසා. ඒ විවේකේ නැති නිසාම දැන් අපිට හරි රෝදේ දාගන්නවත් වෙලාවක් නැහැ. අන්න ඒ නිසා බුදුහාඳුරු කියනවා මේ දැන් මේ ධර්මයේ සියලු දෙනාට අවබෝධ වෙන්නේත් ඒකයි. බුදුහාඳුරු පැහැදිලිවම කියන මේ කාරණාව හැමෝටම කියලා දෙන්න යන්න එපා. මේක පොදුවේ හැම කෙනෙක්ම පිළිගන්නේ. එහෙම කියන්න ගියොතින් අනිවාර්යෙන් කියන මොකක් කියලාද? අර හාමුදුරන්ට පිස්සුනේ කාලා බුදියන්නේ නැතුව මේ වරුසාවෙනේ රැයට මේ දේශන තියාගෙන මේ කොරෝනා ඇස්සේ අපි නම් ගෙවල් වලට වෙලා පොඩ්ඩක් සැප පහසුවේ ඉන්නවා. මුන්ට පිස්සු. හිතෙන්නේ නැද්ද? හිතෙනවා. ඇයි එයාට හිතෙන ඔය වෙලාවේ අර මම වෙනදා කියන්නේ මේ වෙලාවේ ඇත්තටම තලාගත්ත කුරුඳු ටිකක් හන්දි කරගත්තා. එහෙම නැත්නම් මොකක් හරි gedara වැඩක් කරගත්තා නම් ඒක හරි අපිට ඉතුරුයි. මෙතන ඇවිල්ලා කට අරන් වාඩිලා හිටියයි කියලා වැඩක් නැහැ කියන කතාවට එනවා. ඒ කියන්නේ අර අපිට මේ කරත්තේ අදින්න තියෙන, තල්ලු කරන්න තියෙන ඔය රෝද මාරු කර ඉන්න වෙලාව නැහැ කියන අදහසකට එන නිසා ඒ මනුස්සයා ජීවිත කාලෙම මොකක් කරනවද? අර දුකම නෙමෙයි. ඒ නිසා අපි ඉන්නේ ඔතන. ඕගොල්ලෝ එදිනදා ජීවිතය ඇතුලේ ඕගොල්ලෝ ගොඩාක් අවිවේකී වෙලා ඉන්නේ. ඕගොල්ලන්ට මේ අපිට ලැබෙන ටික තියෙන ටිකෙන් අපිට ජීවත් වෙ ගන්න බෑ වගේ අදහසකින්. ජීවත් වෙන්න බැරි නිසාම අපි අධික විදිහට වෙහෙසෙනවා හම්බ කරන්න වෙහෙසෙන නිසාම ඒ කියන්නේ ලේසියෙන් හම්බ කරන්න ඉගෙන ගන්න තියෙන මාර්ග ටික මොකක් කියලා යනවද? පැහිලා යනවා. ඒ කියන්නේ සතුටු වෙන්න ඕගොල්ලන්ගේ ලොකු ආසාවක් තියෙනවා. ඒ ආසාව නිසාම ඕගොල්ලෝ මොකක් වෙනවද? ගොඩාක් වෙහෙසෙනවා, මහන්සි වෙනවා. ඒ වෙහෙසෙන මහන්සි වෙන නිසාම ඕගොල්ලෝ හරි අවිවේකී. අවිවේකී කියන්නේ සතුටක්ද? සතුටක් නෑ. ඒ කියන්නේ ඕගොල්ලෝ දැන් ඉන්නේ සතුටින්ද? සතුට ලබන්න දැන් ඉන්නේ දුකින්ද? ඒ කියන්නේ දැන් ඉන්නේ විවේකයෙන්ද? විවේකය ලබා ගැනීම සඳහා අවිවේකයෙන්ද ඉන්නේ? විවේකය ලබා ගැනීම සඳහා අවිවේකයෙන්. දැන් විවාහ වෙන්න ඉස්සෙල්ලා ඕගොල්ලෝ තරුණ කාලේ දැන් මේ අලගේ වයස ගත්තාම එයාලා ඉගෙන ගන්න අවිවේකී වුණා. නේ? ඉගෙන ගන්න කාලේ පහු වුණාට පස්සේ රස්සාව කරන්න අවිවේකී වුණා. ඊට පස්සේ ගෙවල් දොරවල් හදන්න අවිවේකී වුණා. ඊට පස්සේ දරුවෝ හදන්න අවිවේකී වුණා. ඊට පස්සේ දැන් දරුවෝ හදපු අය දැන් දරුවෝ උස්මහත් කරන්න ඒ ගෙදර ඒ අනිත් වැඩ ටිකට අවිවේකී වෙනවා. දැන් දැන් ඒ සැප ලබන්නනේ දැන් මුලින් අවිවේකී වුණේ. අර එකෙන් කිව්වේ ජීවිතය කටුවිත්තකි එහි ඵලය මොකද්ද මල්ලත්තකි කියලා කිව්වහම ඒක අපිට කිව්වේ මේකේ මුලින් ආරම්භක අවස්ථාවේ ඉතින් කොහොමත් කටුකයි. හැබැයි මේක ඉගෙනගෙන රස්සාවක් කළා මේ තැනට ආවහම මොකද්ද මේක? ආයි මල් ඉත්ත ඒක හරි සිව්මැලි සුවඳයි ලස්සනයි කටුක නැහැ. ඉත්ත තමයි කටුක මේ ආරම්භයේ මේකේ මග තමයි කටුක. අන්න එහෙම කිව්වම අපි දැන් මල හොයාගෙන තාම යනවා අවුරුදු 50යි 60යි 70යි අවසානයේ මල
මල ඉතින් වෙන්නේ නේ මල පහ වෙලා තමයි මැරෙන්නේ. ඇයි මේ මල කවදාකවත් හොයාගන්න ලැබෙන්නේ නැති නිසා. එහෙනම් මෙන්න මේ ඕගොල්ලන්ට ඒක තේරෙනවද එහෙම දෙයක් වෙලා තියෙනවා කියලා? මේක විසඳ ගන්න බැරි වුණාට. අඩුම තරමේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියන එකවත් දැන් හරි මේ මැරෙන්න ඉස්සෙල්ලා හරි තේරුණොත් ඒකත් ලොකු දෙයක්. දැන් මෙතන ඉන්න බාලම කෙනාගේ ඉඳලා වැඩිහිටිය දක්වාම ඉන්නේ එතන. මේක අවුරුදු 10යිදී තේරුණොත් එතන ඉඳලා මේ මිනිහා දුක් විඳින්නේ නැහැ. අවුරුදු 15යිදී තේරුණොත් එතන ඉඳලා මේ මිනිහා සැප වෙනුවෙන් දුක් විඳින්නේ නැහැ. අවුරුදු 20යිදී තේරුණොත් එතන ඉඳලා මේ මිනිහා සැප හොයාගෙන දුක් විඳින්නේ නැහැ. නේ? අවුරුදු අඩුම තරමේ 30යිදී එතන ඉඳලා මේ මිනිහා නිදහස් වෙනවා. අවුරුදු 40යිදී එතන ඉඳලා 50යිදී 60යිදී 70යිදී එතන ඉඳලා දුක් විඳින්නේ. හැබැයි ජීවිත කාලෙම තේරුන්නේ නැතොත් ඊළඟ භවයේ ඉපදිච්ච ගමන් පටන් ගන්නේ මොකද? කන්නඩි දෙක හොයන්නේ. ඉපදිච්ච ගමන් ඉඳලා ආයි දුක් විඳිනවා. ඒ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මට මතකයි අර මේ එක්තරා මේ ඔය අන්තර්ජාලයේ තියෙන ඉංග්‍රීසියෙන් බණ කියන හාමුදුරු කෙනෙක් මම මේ කාරණාව කිව්වා මේ ඉංග්‍රීසියෙන් බණ කියන හාමුදුරුවන්ගේ බොහොම සමීප දායකයෙකුත් මේ දේශනාවල අහනවා අජාන් බ්‍රහ්මංශ කියලා එංගලන්තේ හාමුදුරු කෙනෙක්. එතුමත් මේක අහයි මේ මට දවසක් ඒ හාමුදුරුවන්ගේ දේශනාවකදී මේ පැහැදිලි කියනවා මේ බුදුහාමුදුරු අපරාධේ චතුරාර්ය සත්‍ය දුකෙන් පටන් ගත්තේ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා මේ දුකෙන් පටන් ගත්තේ. ඕක සතුටෙන් පටන් ගත්තා නම් සතුටට එහෙම කියලා පටන් ගත්තා නම් හොඳයි. මේක දුකෙන් පටන් ගත්ත එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ ලෝකෙ මිනිස්සු බුදුදහමට යන්නේ නැත්තේ එන්නේ නැත්තේ ඒ හාමුදුරු කියන විදිහට මේ චතුරාර්ය සත්‍ය පළවෙනිම එක දුකනේ. දුක ගැන නේ කියන්නේ. ඒක තමයි මේ දහමට මිනිස්සු ලොකුවට එන්නේ නැති හේතුව කියලා. ඒ හාමුදුරු මම කරන දේශනාවකදී කතා කරපු එකක් මම නිකන් පොඩි අදහසක් කිව්වේ. දැන් ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේකෙත් දැන් මේ දුක ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ කියලා. ඇත්තටම අපිට දුක ගැන කතා කරන්න තියෙන හේතුව තමයි අපි වැඩිපුරම අත්විඳින දේ ඒකනේ. එතකොට දුකෙන් නිදහස් වීමම තමයි දැන් කලවර නැතිවීමම තමයි ආලෝකය කියන්නේ. දැන් හෙට එළි වෙනවයි කියලා ඉරේලිය එන්න ඕනද? ඉරේලිය ආවත් එකයි කලවර නැති වුණත් එකයි. දැන් ඕගොල්ලන්ට ඕනේ හෙට එළි වෙන්නේ කියලා කලවර නැති වෙන්නද ඉරේලිය එන්නද? ওই දෙකෙන් මොකක් කිව්වත් වෙන්නේ එකම දෙන්නේ. ඉරේලිය ආවොත් කරවල නැති වෙනවා. කරවල නැති වුණත් කරවල ඉරේලියෙන් තොරව නැති වෙන්නේ නැහැ. එහෙනම් දුක නැති වුණත් එකයි සැප ඒ කියන්නේ මේ සූර්යාලෝකයයි කලවරයි දෙක එකට තියෙනවද? තියෙන්නේ බලවත් එක්කෙනා දිනනවා. දැන් මෙතන තියෙන්නේ කලවර. දැන් අපි ලයිට් එක දාව ගමන් කලවර මෙතනින් නැති වෙලා යනවා. දැන් අපි ලයිට් එක ඕෆ් කරලා කලවර මෙතෙන්ට ගෙන්නලා යන්න ඕනද? කලවර ගෙන්නන්න ඕනේ නැහැ. සැබෑවටම පවතින්නේ කලවරමයි. මේ සූර්යා ලෝකයෙන් අපි ඒක මොකක් කරනවද? නැසලා තියෙනවා. ඒ නිසා මේ ලෝකේ සැබෑවටම සැපය පවතිනවා. ඔගොල්ලෝ හිතන් ඉන්නේ දුක පවතින සැපය ගන්න ඕනේ කියලානේ. නෑ. මේ ලෝකේ සැබෑවටම කලවර වගේ පවතින සැපයමයි. අපි මොකක් කළද? ලයිට් දාලා වගේ දුක පත්තු කරගෙන ඉන්නවා. දැන් කරන්න තියෙන්නේ මොකද්ද? ලයිට් එක නිවලා දැම්මම කලවර ඉබේම එනවා. දුක් විඳින ටික, ඒ කියන්නේ දුක් විඳීම නැමැති ලයිට් එක නිවුවොත් යම් දවසක අපිට මොකක් වෙනවද? සැහැල්ලුව සැනසීම කියන එක ඉබේම එනවා. ඒකයි නිවන් කියන එක දකින්න පුළුවන්. ඒ කියන්නේ නිවනට යනවයි කියලා යන්න තැනක් නැහැ. සැනසීමකටපත් වෙන නිවන් දකින්නයි කියලා නිවනේ කරන්න දෙයක් නැහැ. නිවන වෙනුවෙන් මොකද කරන්න තියෙන්නේ? මුකුත් කරන්න දෙයක් නැහැ. ඒකනේ බුදුහාමුදුරුවෝ අර ඕගතරණ කියලා සූත්‍රයක් තියෙනවා. බුදුහාරගෙන් අහනෝනේ බමුණෙක්ද කොහෙද? බුදුහාමුදුරනේ මේ නිවන් දකින්න ඔබ වහන්සේ මොනවද කරේ කියලා. බුදුහාමුදුරුවෝ කියන මොකද? මම බම් කරපු දෙයක්වත් නැහැ. ඔකට නොකරපු දෙයක්වත් නැහැ කියලා. ඔකට කරපු දෙයක්වත් නැහැ, නොකරපු දෙයක්වත් නැහැ කියලා. ඒ නිසා ඇත්තටම අපිට තියෙන්නේ දුකින් නිදහස් වීමම මොකක් වෙනවද? සැපේ බවට පත් වෙනවා. දැන් අපි මොකක් කරගෙන ඉන්න දුකෙන් නිදහස් වෙන්න හදනවද? සැපේ හොයන්න මහන්සි වෙනවද?
සැපේ හොයන්න මහන්සි වෙනවා. එතනයි වැරදිලා තියෙන්නේ. සැපේ හොයන්න මහන්සි වෙනවා වෙනුවට ඕගොල්ලෝ අද ඉඳලා ඕනනම් බලන්න ඕගොල්ලන්ට දැනට දුක ඇවිල්ලා තියෙන තැන් ටිකෙන් අයින් වෙන්න බලන්න. සැප හොයන්න දඟලන්න එපා. තේරුණාද? දැනට දුක් ආපු දේවල් ටිකක් තියෙනෝනේ. ඒ දේවල් ටික අයින් වෙනකොටම කොහොමද සැප තමයි එන්නේ. දැන් මේ අඳුර දවල්ටත් අඳුර තමයි තියෙන්නේ. ඒකනේ වලාකුළකට සූර්යයා වැහිච්ච ගමන් මොකක් වෙනවද? කරවල වෙනවා. දැන් අපි හිතා ඉන්නේ කරවල තියෙන කොයි වෙලාවට විතරයි කියලාද? රැට විතරයි කියලා. කරවල තියෙන රැට නෑ නේ. මේ ලෝකේ කොයි වෙලාවෙත් පවතින කලවර. හැම වෙලෙම සූර්යයා බලහත්කාරයෙන් මොකක් කරනවද? කලවර නසාගෙන මේක ආලෝකමත් කරනවා. එහෙනම් සූර්යාලෝකයේ දුක වගේ හිතන්න. මේකේ පවතින දේ සැප වගේ හිතන්න. කලවර සැප වගේ හිතුවොත් හැම වෙලෙම මේ සැපය පවතිනවා. හැබැයි මේ පවතින සැපය වහගෙන අපි විසින් නිර්මාණය කරගත්ත දුක හැම වෙලාවෙම මේකේ මෙන්න මේ එළිය වගේ අර සතුට වහගෙන තියෙනවා. ඒ නිසානේ කියන්නේ මේ නීවරණ කියලා. ඔයගොල්ලෝ අහලා තියෙනවනේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියලා. ওই නීවරණ ධර්මවල. නිවන ආවරණය කරනවලු. නිවන ආවරණය කරනවලු. නීවරණ කියන්නේ ආවරණය කරනවා කියන එකනේ. එහෙනම් දැන් වලාකුළ කියන්නේ සූර්යාලෝකය ආවරණය කරන එකක් නම් සූර්යාලෝකය හැම වෙලෙම තියෙන්න eBayනේ. ඒ නිසානේ දැන් ආවරණයක් තියෙන්නේ. දැන් ඕගොල්ලෝ ඔතන ඉන්න නිසා මෙතනින් මැදින් මොකක් හරි තිබ්බොත් මට ඕගොල්ලෝම පේන එක මොකක් වෙලා යනවද? ආවරණය වෙනවා. එහෙනම් දැන් කාමච්ඡන්ද හිතේ ඇති වෙන ආසාව කියන එක නිවන ආවරණය කරන එකක් බවට පත් වෙන්න නම් අපිට නිවන මොකක් වෙලා තියෙන්න ඕනද දැන්? නිවන මොනව වෙන්න ඕනද? නිවන දැනට තියෙන්න eBay. ඒ තියෙන නිවනට මොකක් කළද? මෙහින් මැදින් ආවරණයක් දාලා. ඒ ආවරණයක් දාන්නේ මෙහි ආවරණය දැන් ඕගොල්ලෝ උතන නැත්තම් මේක මැදින් ආවරණයක් දැම්මයි කියලා අපිට දැන් පෙන්වන්න පුළුවන්ද? මට මොකක්ද ආවරණය වෙලා තියෙන්නේ? මුකුත් ආවරණය වෙච්ච දෙයක් පෙන්වන්න බෑනේ. එහෙනම් හැම වෙලෙම තේරුම් ගන්න මේ ලෝකේ සැපය කියන එක පවතිනවා. ඒ කියන්නේ අපි ගාව සැපය කියන එක පවතිනවා. ඒ පවතින සැපය අපි විසින් විනාශ කරගෙන තියෙන ඇයි? දුක උපදවා ගැනීමයි. එහෙනම් දුක්ඛ නිරෝධයම දුකෙන් නිදහස් වීමම තමයි සැපය කියලා අමුතුවෙන් ගන්න දෙයක් නැහැ. කලුවරයි කියලා අමුතුවෙන් කලුවර හදන මැෂින් නැහැ. කලුවර ගෙන්නන්න වෙන ක්‍රම නැහැ. එකම දේ මොකද්ද? ආලෝකය නැති වෙනකොට කලුවර එතෙන්ට එනවා. අන්න එහෙනම් අපි ඔය පහුගිය දවස් ටික කතා කරගත්තේ ප්‍රශ්නයක් හටගන්න මූල හේතු. මූල හේතු කියන්නේ මොකද්ද? අපේ හිතේ තිබෙනා වූ දැඩි ආසාව, දැඩි ලෝභය. දැඩි ආසාව, දැඩි ලෝභයම තමයි ඔය කාම විතර්ක කියලා අපි කතා කරන්නේ නේ. කාම විතර්ක. ඔය ඉස්සෙල්ලා අපි කතා කරා අපේ බලාපොරොත්තු ආසාවල් කියන දේවල්. කාම විතර්කයක් පහළ නොතින් හිතේ මං ගිය සතියේ කියපේක ආයෙ චුට්ටක් පැහැදිලි කරන්න මතක් කරන්න. මොකද්ද අපි කිව්වේ? අපේ හිතේ මොකක් හරි ආසාවක් පහළ වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම හිතන්නකෝ. දැන් මම උදාහරණයක් අරන් කියන්නකෝ. මට යම්කිසි අවශ්‍යතාවයක් ආසාවක් පහළ වුණොතින් ඕගොල්ලන්ට මෙන්න මේ කියපු අද මේ කියන ධර්මය කොහොම හරි පැහැදිලි කරලා දෙන්න ඕන කියලා. දැන් ඒක මොකක් වෙනවද මගේ හිතේ? කාම විතර්කයක් වෙනවා. දැන් මේක ඕගොල්ලන්ට තේරෙන්නේ නැති වෙනකොට මොකක් වෙනවද මට? අර කියන්නේ නේ මොකಾದ නගිනවයි කියලා. මේක තේරෙන්නේ නැති වෙන හැම වෙලාවෙදීම මට ඕගොල්ලන්ට එක තරහ යනවා. තරහ ගියහම මොකක් කරන්න වෙනවද? එක්ක බනිනවා. මූ මීහරක් මේක තේරෙන්නේ මෙච්චර කියලා තේරෙන්නේ නැද්ද? නේ? කොහෙද මේක 60 සැරයකට වැඩිය කිව්වනේ. මෙහෙම කියලා තේරෙන්නේ නැහැ මම. නේ? කන්නේ බද්ද කියලා දැන් ඒ මොනවද? ඒ තරහ නිසා හටගත්තු හිංසාව. දැන් එහෙම කියනකොට ඕගොල්ලන්ට දුක හිතෙන්නේ නැද්ද? පීඩාවක් දැනෙන්නේ නැද්ද? ඒක තමයි මගේ හිංසාව. එහෙනම් මොකද මට හිතෙනවා ඕගොල්ලන්ට මේ කොහොම හරි මේ ධර්මයේ පැහැදිලි කරලා දෙන්න ඕන කියලා හිතේ ආසාවක් පහළ වුණොත් ඒ ආසාව පහළ වුණාම මේක පහළ වුණාට මේක ඉෂ්ට වෙන්නේ නැහැ. මේ සියලු දෙනාටම තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වෙනකොට මේ ආසාව ඉෂ්ට වෙන්නේ නැති වෙනකොට මගේ හිතේ මොකක් වෙනවද? ව්‍යාපාදයක්. තරහක් උපදිනවා. එන කාම විතරකෙන් ව්‍යාපාදයට එනවා. තරහක් උපදිනවා. මේ තරහ ඉපදිලා නිකන් ඉන්නවද? නැහැ. බනිනවා, එක්ක රවනවා, එක්ක
නේ ලබන සතියේ ඉඳලා එන්න එපා. වැඩක් නැහැ නේ මේක කරලා. කොච්චර කිව්වත් තේරෙන්නේ නැත්තම් මොකටද නිකන් මම මේ කෑ ගහන්නේ. දැන් ඒ මොනවාද? විහිංසා විතක්ක. ඔය ටික පහළ වෙනවා. ඒතර මම ඉන්නේ පීඩාවේ. ඇයි මේක ඕගොල්ලන්ට තේරෙන්නේ නැති නිසා. ඕගොල්ලෝ ඉන්නේ පීඩාවෙන්. ඇයි? මේක අපිට තේරෙන්නේ නැහැ එකක්. තේරෙන්නේ නැති නිසා බැනුම් අහන වෙන එක. තව එකක්. එතකොට පැති දෙකකින් අපි පීඩාවටපත් වෙනවා. ඕගොල්ලොත් ප්‍රශ්නේ පීඩාවක ඉන්නේ. මේක කතා කරන මමත් පීඩාවක ඉන්නේ. ඒ හේතුව මොකක් නිසාද? ඕගොල්ලෝ පීඩාවටපත් වෙන්නේ කාම විතර්කයක් නිසා. මොකද්ද? ඕගොල්ලන්ටත් කැමැත්තක් තියෙන මේක තේරුම් ගන්න ඕන කියලා. තේරෙන්නේ නැතිනකොට අනේ මම මන්ද බුද්ධිකෙද්ද මට නම් මගේ මුලේ නැද්ද මන්දනේ කියලා මම ගැන දුක් වෙනවා. මට ඒක තේරෙන්නේ නැහැ කියලා. කියලා දෙන කෙනාට ලොකු උමනාවක් ඇති වෙනකොට මම මේ කියන විදිය හරි අඩුපාඩුවක්ද දන්නේ නැහැ. මුට මේක මේ මනුස්සයත් පීඩාවටපත් වෙනවා. එහෙනම් මේ දෙගොල්ලම පීඩාවටපත් වෙන්නේ මොකක් නිසාද? අර දැඩි ආසාවක් බලාපොරොත්තුවක් නිසා. එහෙනම් මේ බලාපොරොත්තුවම හැම වෙලාවෙම ඒ කියන්නේ බලාපොරොත්තු තියාගන්න එපයි කියලාද මේ කියන්නේ? නෑ බලාපොරොත්තු තියාගන්න මේ අපි තියාගන්න දැඩි බලාපොරොත්තු ප්‍රමාණි තියාගන්න. ඒකේ ප්‍රමාණි කිව්වහම අපි දැන් බත් කනෝනේ අපි දැන් රැයට ඕගොල්ලෝ ගෙදර ගිහින් බත් කනෝනේ. ඔයගොල්ලෝ දන්නවා මේ බත් කෑවහම මේ කියලා දැන් අමුතු විශේෂ බලයක් ලැබෙනවා දැන් රැයට කාපු ගමන් ගිහිල්ලා. සූරපප්පගේ අර වෙදාරිෂ්ඨ බීපු වගේ පුංගල් උඩ යනවද? එහෙම වෙනවයි කියලා හිතාගෙන බත් කන්නේ නැහැ නේ ඔයගොල්ලෝනේ. ජීවත් වෙන කනවා. ඒතකොට ඒ අනුතු බලාපොරොත්තුවක් තියාගෙන කන්නේ. අන්න ඒ වගේ ලැබෙන දේ ගැන ලැබෙන දේ ගැන තේරුම් අරගෙන බලාපොරොත්තුවක් තියාගන්න. හැබැයි මේ බලාපොරොත්තුෙන් සියල්ලම හරි දැන් අපිට හිතෙන්නේ දැන් ඔයගොල්ලෝගේ එක ඊළඟ බලාපොරොත්තුවක් හිතෙන්නේ. ගේ හදාගන්න, ඉඩම මේ කරගන්න, මෙන්න මෙච්චර මුදලක් හදාගන්න, වාහනයක් ගන්න, විභාගයේ පාස් වෙන්න, විශ්වවිද්‍යාලයට යන්න මොනවා හරි. අපි හිතනවා මොකද්ද? සූරපප්පගේ වෙදාරිෂ්ඨ වගේ ඒක ලැබිච්ච ගමන් මේ තියෙන සියලු ප්‍රශ්න ටික විසඳෙයි කියලා බලාපොරොත්තුවක් තියාගන්නවා. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම බලාපොරොත්තුවක් තියාගත්ත ගමන් ඒක ලැබුණාම ඒක ඉෂ්ට වෙනවද? ඉෂ්ට වෙන්නේ නැති වුනහම ඒකත් ප්‍රශ්නයක්. අර කණ්ණාඩි දෙක හොයලා හමුුන් නැති වෙන එක ප්‍රශ්නයක්, හොයන්න මහන්සි වෙච්ච එකත් ප්‍රශ්නයක්. නේ? ආන්න ඒ නිසා අපිට දැන් මේ කියන්නේ මේ බලාපොරොත්තු ඇත අරගෙන එලොවත් නැති මෙලොවත් නැති මිනිහෙක් විදිහට ඔහෙ ඉන්න කියලාද? නෑ. දැන් අපි බලාපොරොත්තු තියාගෙන මේ දඟලන්නේම මොකක් ගන්නද? මොනව ගන්නද? සැපවත් ජීවිතයක් අද බැරි වුණොත් හෙට හරි මේ කාලේ බැරි වුණොත් පස්සේ හරි අපිට බැරි නිසා අපේ ළමයින්ට හරි අරන් දෙන්න ඕන කියලා බලාපොරොත්තුවක් එක්ක. හැබැයි අපිට තේරෙන්නේ අපි දුර අර ඈත බලන නිසා මේ මොහොතේ මම සැප විඳින්නේ නැත්තේ ඇයි? මේ මොහොතේ මම සැපවත් වෙලා නැත්තේ ඇයි? දැන් මේ මොහොතේ සැපවත් වෙලා නැත්තේ ඇයි? මේ මොහොතේ අපි සැපවත් වෙලා නැත්තේ සැප හොයන්න මහන්සි වීම නිසානේ. ඉතින් හෙට දවසෙත් අපි මොකද්ද කරන්නේ? අර කියන්නේ මොකද්ද මේ? මොකද්ද අර කියන්නේ? මොකද්ද ලෙඩක් කියන්නේ අර දොරේ ගහන්නේ? බාලගිරි දෝෂය. අද නෙමෙයි හෙටනේ. එහෙම කියනෝනේ නේ. අද නෙමෙයි හෙට කියලා. ඒ නිසා අපිටත් දැන් මේ සැපේ කියන එක බාලගිරි දෝෂෙට ගිහිල්ලා. අද නෙමෙයි හෙට. දැන් මෙතන ඉන්න වැඩිහිටිම කෙනා කියලා හිතන්නකෝ. වැඩිහිටිම කෙනාටත් දැන් තියෙන්නේ කොහෙද? හෙට. දැන් මෙතන ඉන්න අඩුම වයසේ ඉන්න කෙනා බලන්නකෝ දැන් එයාට තියෙන්නේ කවද්ද? එයාට අද නෙමෙයි හෙට. අනේ අන්න ඒ වගේ අපි ජීවිත කාලෙම සැප බලාපොරොත්තුෙන් දුක් විඳින අවුරුදු 90ක් ගියපු මිනිස්සයා ඇහුවොතින් හමු වුණාද? නෑ හෙට අනිද්දාම ලැබෙනවා. තව අවසාන ඩිංග තියෙන්නේ. නේ? කියලා හිතනවා. අන්න ඔහොම හිතලා මිනිස්සු මැරිලා යනවා. කන්නාඩි දෙක හොයාගන්න බැරුව. එහෙනම් ඔන්න ඔය කාම විතක්ක ව්‍යාපාද විතක්ක කියන කාරණා බුදුහාමුදුරුවෝ පාළි වචන ටික නෙමෙයි වැදගත් වෙන්නේ. අපේ හිතේ බලාපොරොත්තුවක් පහළ වෙනවා. බලාපොරොත්තු ඉෂ්ට කරගන්න අපි දන්න විදිහට ක්‍රමවේදයක් පහළ වෙනවා. ඒ ක්‍රමවේදේ පහළ වෙන්නේ කණ්ණාඩි දෙක ඔහෙ තියෙනවා කියලා හිතාගෙනද? එළියේ තියෙනවා කියලා හිතාගෙන අපි දන්න ක්‍රමේ. ඒ අනුව අපි වැඩ කරනවා. ඒ අනුව වැඩ කරනකොට එළියේ කණ්ණාඩි දෙක නැති බව දැනෙනවා. දැනෙනකොට මොකක් වෙනවද? අන්න කියන්නේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැති වෙනකොට හිතට
කේන්ති එනවා, දුක ඇති වෙනවා, තරහ ඇති වෙනවා, කේන්ති එනවා. කේන්ති ආවහම ඒක පිට වෙන්නේ හිංසාවක් විදියට. එක්ක බනිනවා, එක්ක ගහනවා, එහෙම ප්‍රශ්නයක්. නේ? ගෙදර ඉන්න ළමයින්ටත් අල්ලගෙන යනවා. කොහෙද ඔපි මගේ මේ කණ්ණාඩි දෙක දාලා තියෙන්නේ? නෝනායිලා කතා කරන්නේ මොනවද? මම යන්න කතා කරන්නේ මම මේක හොයනවා මේ YouTube කිසිම උමනාවක් නැහැ. මම මේ එහෙම මොකක් වෙනවද? මේක එකිනෙකාගෙන් එකිනෙක දැන් අම්මට තාත්තා ගිහින් අම්මට බයිනවා. අම්මට බැන්නම් අම්මට කේන්ති වෙනවා. දරුවෝ ඇවිල්ලා අහනවා අම්මේ මට තේ ටිකක් එප්පලා යන්නේ තේ ඉල්ලනවා මටත් දැන් ඊට පස්සේ එයා ගිහිලි ඊළඟ දැන් ඔය ආයතන වලත් එන්නේ ඒකනේ. තාත්තා අම්මට බැන්නොතින් අම්මා දරුවට බයිනවා අක්කට නම් බැන්නේ අක්කා නංගිට බයිනවා මේ ඒ පොඩි මික් කෙනා දැක්කම මොකක් වෙනවද? මේක sannivedana වෙනවා. sannivedana වන අනේ අවසානයේ ඉන්න පොඩි එකාට තමයි ගෙදර ඉන්න මොකක් කර්ම කරගන්න බැරි මිනිහට තමයි අවසානයේ බැනුම් අහලා මිනිහට ගිහින් ගිහින් අඬ අනේ මට බැහැ කිය පොඩ හරියලා හොට හොර හොර ඉන්න වෙනවා. දැන් රටේ ගත්තත් එහෙමයි. රටේ ප්‍රශ්නයක් වෙච්ච ගමන් දැන් ඔන්න රටේ දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්නේ කියන්නකෝ. ජනාධිපතිතුමා ඇමති මණ්ඩලයට ගෙනල්ලා නැත්නම් අගමැතිතුමාට හරි අගමැතිතුමාට දැන් බණින විදියක් නැහැ. අයියා නිසා දැන් අනිත් මිනිස්සුන්ට කෑ ගහනවා ඇති. එයාලා ගිහිල්ලා එයාලගේ ලේකම්ලට කෑ ගහනවා. ඒ ලේකම්ල ගිහිල්ලා ඒ ඔෆිස් එකේ ඉන්න එයාලගේ යට තින්න අයට කෑ ගහනවා. ඔහොම වෙලා අවසානයේ ග්‍රාම සේවක මහත්තයා උඩින් ඉන්න මිනිහා ග්‍රාම සේවක දක්වා ඇවිල්ලා ග්‍රාම සේවක ඇවිල්ලා ගමේ ඉන්න මිනිස්සුන්ට කෑ ගහනවා. එහෙම නෙවෙයි දෙන්නේ. ඔය උඩින් දෙන ප්‍රෙෂර් එක ජනාධිපතිගේ ඉඳලා මෙහෙම ඇවිල්ලා අපේ ගෙදරටම එනවා. සමහරට PHI මහත්තයලා එහෙ උඩ ඉහළම ඉන්න සෞඛ්‍ය නිලධාරීන් එහෙම ජනාධිපතිතුමා සෞඛ්‍ය නිලධාරීන්ට දෙනවා. සෞඛ්‍ය නිලධාරීන් මෙහෙම ඇවිල්ලා ගමේ ඉන්න PHI මහත්තයා ඇවිල්ලා තමයි අපේ ගෙදරට ඒක දීලා යන්නේ. බැනලා යනවා සමහරලාට. අන්න ඒ වගේ මේ දුක ඊට පස්සේ හැම තැනටම බෙදෙනවා. අපි දැන් කරන්නේ මොකද්ද? ඒක. ඇතිතරිද? මේ අපි දුකක් හදාගෙන ඒ දුක මොකක් කරනද? හතර වටේටම බෙදනවා. ඒ බෙදන්න අපිට මොකද්ද වෙන්නේ? ඒකම ලැබෙනවා. මෙන්න මේකේ සර්කල් එකේ හිර වුණාම දෙනවා දෙන දේම ලැබෙනවා ලැබෙන දේම. දැන් දෙන්න තියෙන්නේ මොනවද අපිට? දැන් තාත්තට අර කණ්ණාඩි දෙක හොයාගන්න බැරුව තාත්තා කෑ ගහනවා. අම්මට කාටද කෑ ගහන්නේ දැන්? අම්මට. අම්මට කෑ ගැහුවාම දැන් අම්මගෙන් දරුවෝ ඇවිල්ලා මොනවා හරි ඉල්ලුවාම දැන් අම්මා ගාව තියෙන්නේ මොනවද දෙන්න? කේන්තිය. කේන්තිය තමයි දැන් අම්මා දරුවට දෙන්නේ. දෙනකොට දැන් දරුවගෙන් මෛත්‍රී සාගත දේවල්ද ලැබෙන්නේ? මේ දරුවටත් දැන් දෙන්න තියෙන්නේ මොකක්ද? දැන් අම්මා දීපු කේන්තියම තමයි ආපස්සට දෙන්න තියෙන්නේ. අම්මා දරුවෝ ඊට පස්සේ අම්මට මොකක් හරි ඔරවනවා, රවනවා, බනින්න පුළුවන් නම් බනිනවා, ගස්සගෙන යන්න පුළුවන් නම් ගස්සගෙන යනවා, බැරි නම් පැත්ත ගිහලා හරි අඬන එක හරි කරනවා. මොකද තියෙන දේ ආයි අනිත් පැත්තට දෙන්න වෙනවා. ඒතකොට මෙන්න මේ ගනුදෙනුව තමයි දැන් අපි කරගෙන යන්නේ. එකිනෙකාට මේක බෙදා හරින්නේ තමන් ළඟ තියෙන දේ. ඔන්න එතකොට ඕගොල්ලෝ ඔය පාලි වචනත් එක්ක යන බණටත් ටිකක් කැමතිනේ සමහරු. ඒවත් නැහැ කියලා නිකන් අදහසකුත් එනෝනේ. ඒ නිසා මම මේක ASCII තියෙන තව පුංචි කාරණාවක් පෙන්නන්නම්. මොකද්ද? පාලි වචන බණ මම ගොඩාක් අඩුවෙන්ම කියන දේවල්. නමුත් ඔය කාම විතක්ක ව්‍යාපාද විතක්ක කියවන සමහරකට හරි ලොකුයි. ඕක කටපාඩම් කරගන්න. ඊළඟ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක. ඔය රිද්ද තිබුණේ කියලා වැඩක් නැහැ. මේකේ ඇතුළාන්ත වෙන කාරණාව තේරෙන්නේ නැත්තම්. ඒ වගේම තව ඔන්න ඔය වගේ පාලි කතාවක් තමයි. ඒක පාලි කතාව නොකිය මම නිකන් අපි තේරෙන භාෂාවෙන් ඉස්සෙල්ලා කියන නැත්තම් පාලි කතාව කියපු ගමන් ඕක අපි දන්නෝනේ. දැන් ඕගොල්ලෝ බලන්න ගහක් මේ මහ පොළොවේ ගහක් හැදෙන විදිය. මේ මහ පොළොවේ ගහක් හැදෙන්න නම් අපි බීජයක් නේ බීජයක් ගිහිල්ලා මේ මහ පොළොවට දාලා ඒකට අවශ්‍ය වතුර වායුව මේ දේවල් ටික ලැබුණට පස්සේ මේ ගහ මොකක් වෙනවද? මේ බීජය. මේ බීජයේ මොටෙයියක් දානවා කියලා කියන්නේ. අර බීජ පලාගෙන රිකෙල්ලක් උඩට එනවා. මේ රිකෙල්ල ඇවිල්ලා ටික දවසක් මේ ටික අර මහ පොළොවෙන් පස් අරගෙන දැන් මේ රිකෙල්ල මොකක් වෙනවද? ගහක් දක්වා වැඩෙනවා. මේ වැඩිච්ච ගහේ තමයි මොකක් වෙන්නේ දැන්? මල් හටගෙන ගෙඩි හටගන්න. දැන් බීජයක් එනවා. ඒ බීජෙන් එක පැත්තකට රිකෙල්ලක් එනවා අනිත් පැත්තට මුල් ටික යනවා. මේ මුල් ටිකෙන් අරගෙන මොකක් කරනවද අර ගහ වර්ධනය කරන. ඒ කියන්නේ මුල් ටිකෙන් තමයි පෝර ටික අරගෙන මේ ගහ වර්ධනය කරනවා. වර්ධනය කළ යම් අවස්ථාවකදී ගහේ යම් වර්ධනීය අවස්ථාවකදී මේ ගහ මොකක් කරනවද? මල් හට ගන්නවා. මේ මල් වලින් ගෙඩි හට ගන්නවා. දැන් අපිට
පේන්න අපිට ඌමනා දේ බවට පත් වෙන්නේ මොකද්ද? ගෙඩි ටිකනේ. එහෙනම් මේ ගෙඩි ටික හටගන්නේ ක්‍රියාවලිය. ඒ කියන්නේ අපිට ප්‍රධාන වශයෙන් ගත්තාම පියවරවල් තුනකින්. එකක් තමයි බීජය රෝපණය වීම. ඊළඟ එක ගහ කඳ යම් මට්ටමකට, ඒ කියන්නේ ගහ යම් මට්ටමකට වැඩි හිටවීම. ඊට පස්සේ මල් තැලීමෙන් පස්සේ ගෙඩි හට ගන්නවා. ওই අවස්ථා තුනනේ ඉන්නේ. එහෙනම් මල් හටගත්තේ නැතොත් අපි හිතමු මල් හටගන්න නැතුව ගෙඩි හැදෙන ඒවාත් තියෙනවද? ඇතිනේ. අපි හිතමු මල් හටගෙන කතාවෙන් යමුකෝ අපි. මල් හටගත්තේ නැතොත් ගෙඩි හටගන්නේ නැහැ. ගහ අදාළ මට්ටමට පරිණත වෙලා තිබ්බේ නැතොත්, වැඩිලා තිබ්බේ නැතොත් ඒ ගහේ මල් හටගන්නේ නැහැ. නේ? ගහ පරිණත වෙලා තිබ්බේ නැතොත් මල් හටගන්නේ නැහැ. බීජය රෝපණය වුණේ නැතොත් ගහ හටගන්නේ. බීජය රෝපණය වෙච්ච නිසා ගහ හටගත්තා. ගහ හටගත්ත නිසා මල් හටගත්තා. මල් හටගත්ත නිසා ගෙඩි හටගත්තා. එහෙනම් මල් හටගත්තේ නැතොත් ඒ ගහේ ගෙඩි හටගන්නේ නැහැ. ගහ හටගත්තේ නැතොත්, ගහ කියන්නේ ගහ වර්ධනය වුණේ නැතොත් මල් හටගන්නේ නැහැ. නේ? බීජය හටගත්තේ නැතොත් ඒ ගහවත් මලුත් ගෙඩිත් මොකුත් හටගන්නේ නැහැ. හවුද නැද්ද? ඒක සාමාන්‍ය අපිට තේරෙනවනේ නේ. අපි දැන් වී ඇටයක් ගිහිල්ලා වගා කරද්දී, අඹ ඇටයක් වගා කරද්දී ওই සිද්ධාන්තයම නියන්නේ. අන්න ඒ වගේ අපේ හිතේත් පළවෙනිම වතාවට අපේ හිතේ ওই ප්‍රශ්නයක් ඇති වෙන එකේ පළවෙනිම අවස්ථාව වෙන්නේ මොකද්ද? සිතවිල්ල. හිතේ හටගන්නා වූ සිතවිල්ල. ඒ සිතවිල්ල හිතේ හටගන්න අදහසක්. අදහසක් කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවනේ නිකන් හිතින් කියවන දේවල් ටිකක් අපි තියෙන නිකන්. අර කොහොමද දන්නේ? අර නාට්‍යෙදිම පෙන්නන්නේ හිතෙන එක කටින් කියන්නේ වගේ. දැන් ඔයගොල්ලෝ මේ වෙලාවේ කටින් කියන්නේ නැති වුණාට හිතින් කතා කරනවා. හවුද නැද්ද? මම මේ කියන ඒවට ඕගොල්ලන්ටත් උත්තර දෙන්නේ සමහරවිට මේවට විරුද්ධ උත්තරයක් දෙන්නේ නැති හිතයි. ඕගොල්ලෝගේ හිත දිහා බලන්න දැන්. මෙන්න මේ හිතින් කතා කරන ටිකක් තියෙනව නේද? මෙන්න මේ හිතින් කතා කරන අවස්ථාවට එන්නේ ඊට ඉස්සෙල්ලා මනසේ ගොඩනැගෙන අදහසක්. ඔය හිතින් කතා කරන එක ඔය දැන් ඔය කතා කරන හිතින් කතා කරන ගතිය මනස නෙමෙයි හොඳද? ඒක ඒ දෙවෙනි අවස්ථාවක්. ඔය හිතින් කුටු ගාලා හිත ඇසල කතා කරන එක තමයි දෙවෙනි අවස්ථාව. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි තුන්වෙනි අවස්ථාව පහළ වෙන්නේ. ඒකට කියනවා ඕගොල්ලෝ අහලා ඇති මේ කාරණාව මනෝ සංකාර, වචී සංකාර, කාය සංකාර කියලා. මනෝ සංකාර. ඒ කියන්නේ මනසේ ඉස්සෙල්ලා කාරණාවක් දැනෙනවා. මේක කියන්නේ මේක හිතා කරන එකක් නෙමෙයි. මේක ඉබේම වෙනවා. දැන් ඕගොල්ලන්ට මේ වෙලාවෙත් මේක සිද්ධ වෙනවා. මනසේ යම් අදහසක් ගොඩ නැගිලා ඒක මොකක් වෙනවද? වචී සංකාර බවට පත් වෙනවා. වචී කියලා කියන්නේ අන්න අර කුටු ගාන හිත ඇසුලේ අහමත් දන්නේ මෙහෙමත් දන්නේ හරි මම ඔක් කරන්න ඕනේ. දැන් ඒක කන්න. කෑමක් දකින්න. දැක ගමන් මොකක්ද? සිතවිල්ල අර මනෝ සංකාරය. ඊට පස්සේ කන්න ඕන. ඔන්න වචී සංකාරය. කන්න ඕනේ කියලා හිතිලා දැන් ගිහිලා කන්න එතෙන්ට යනවා කියන්නේ මොකද? ඔන්න කාය සංකාරය. කයයකට ක්‍රියාත්මක වුණා. එහෙනම් අර මනෝ සංකාරය කියලා කියන්නේ මේ බීජය වගේ. අපි දැන් වගා කරන්න යන්නේ බීජය වගේ. සරු බීජයක් වගේ. මේ මනෝ සංකාරය පහළ වෙච්ච නිසා තමයි ඒ පිටිබඳව වචී සංකාරයක් පහළ වෙන්නේ. ඒ කියන්නේ ඒ පිටිබඳව කුටු ගාලා හිතන්න පටන් ගන්න. දැන් ඕගොල්ලන්ට මේ වෙලාවට දැන් විදිමතයි නිදා ගන්න ඕනේ කියලා හිතවිල්ල පහළනොත් දැන් ඉතින් මේක කවද ඉවර කරයිද දන්නේ නැහැ. මෙහෙමයි. දැන් ඔය මොකක්ද? දැන් නිදිය ගන්න ඕනේ කියලා හිතවිල්ල ඇඟෙන් ඇති වෙන අවශ්‍යතාවයක් විදියට නේ පහළ වෙන එක දැන් මොකක් වෙනවද? සිතවිල්ල බවට පත් වෙලා දැන් මේක කොයි වෙලාව ඉවර වෙයිද දන්නේ නැහැ. දැන් උඩ බලනවා, වටපිට බලනවා, ඔරලෝසුවක් තියෙනවා බලනවා. දැන් හිතන ටික කොයි වෙලාව ඉවර වෙයිද දන්නේ නැහැ, ඉවර වෙයිද දන්නේ නැහැ. මේක ඉතින් තව පැය ගාණක් කරයිද දන්නේ නැහැ. මේ මොකක් වෙනවද? වචී සංඛාරය බවට පත් වෙලා අන්න ඒකට අදාළ ඉරියව් ටික පහළ නැහැ. ඇස් දෙක නිකන් ගිලෙන්න වගේ වෙනවා. අර හැට ඇඹරෙනවා, මෙහාට ඇඹරෙනවා, උඩ බලනවා, වටපිට බලනවා කියන්නේ මොකද්ද? කාය සංඛාරයක් වෙනවා. අර හිතපු එක, ඒ කියන්නේ අර හිතේ පහළ වෙච්ච අදහස හිතින් හිතලා කයින් පිට වුණා. ඔන්න ඔය පිළිවෙල තමයි අපේ අතින් වෙන හොඳ දෙයකටත් නරක දෙයකටත් සිද්ධියට, ඒ කියන්නේ මුල් වෙන්නේ. අපේ කය ක්‍රියාත්මක වෙන්නේ වචී සංකාරයට අනුව. වචී සංකාරය ක්‍රියාත්මක වෙන්නේ මනෝ සංකාරයට අනුව. ඒ කියන්නේ මනෝ සංකාරය කියන්නේ බීජය වගේ. වචී සංකාරය කියන්නේ
ගහ ඒ කියන්නේ ඵල දරන්න සුදුසු ගහ වගේ. කාය සංකාරය කියන්නේ gediya වගේ. අපිට හැම වෙලාවෙම පේන්නේ මොකද්ද? gediyaනේ. අපිට උමනා gediya. ඒ වගේ අපිට හැම වෙලාවෙම පේන බනිනවා, ගහනවා, ආදරේ කියනවා, ලෙන්ගතු වෙනවා, හිතයිශී වෙනවා, ප්‍රියමනාප වෙනවා. එක එක ඉරියව්, වචන, එක එක හැසිරීම් ටිකක් පේන්නේ. කේන්ති ගිහිල්ලා ඉන්නවා. ඔය මොනවද ඔක්කොම? ආදරේ කේන්ති ගිහිල්ලා තරහෙන් ඉන්නවා, බඩගින්නෙන් ඉන්නවා, ආසාවෙන් ඉන්නවා. ඒ ඔක්කොම මොනවද? කාය සංකාර, කයෙන් පිට වෙන දේවල්. ඔරවලා බලනවා කියන්නේ කයෙන් කරන දෙයක්. එහෙම කයෙන් කරන දෙයට මුල් වෙලා තියෙන්නේ මොකක්ද? දැන් ගහට ගෙඩිය හැදෙන්න මුල්ුනේ මලයි ගහයි. ඒ කියන්නේ පරිණත වෙච්ච ගහයි ඒකේ හැටගත්ත මලයි. ඒ වගේ කයෙන් එහෙම සිද්ධ වෙන එකට ඊට මෙහා පැත්තේ පියවර මොකද්ද? හිතින් හිතපු එක. නේ? හිතින් හිතුවා මම මුට දෙනවා කන පැලෙන දෙකක් කියලා හිතලා තමයි ගහන්නේ. එහෙනම් එහෙම හිතන එකට මුල්ුනේ මොකද්ද? කඳයි ගහයි හැදෙන්න මුල්ුනේ මොකද්ද? බීජය. බීජය වෙන්නේ මොකක්ද? දැන් අපේ හිතේ පහළ වෙච්ච සිතවිල්ල. මෙහෙම සිතවිල්ල. ඒ සිතවිල්ල ගැන හිතලා ඒක ගැන ක්‍රියාත්මක වෙනවා. ඉස්සෙල්ලා සිතවිල්ලක් පහළ වෙනවා. ඊට පස්සේ මොකක් වෙනවද? ඒ සිතවිල්ල ගැන අපි මොකක් කරනවද? අපි දන්න විදිහට හිතනවා, කල්පනා කරනවා. කල්පනා කළා ක්‍රියාත්මක කරනවා. එහෙනම් මනෝ සංකාර, වචී සංකාර, කාය සංකාර. ඇතුළේ ඉඳලා එළියට එන හැටි බලන්න. දැන් මේ හැම දෙයක්ම දැන් මම මේ වචනයක් කතා කරන මේ දේශනාව පවා සිද්ධ වෙන්නේ එහෙමයි. දැන් මම මේ කතා කරන ඒවා මොකක්ද? කාය සංකාරද වචී සංකාරද? කාය සංකාර. මේ කයෙන් පිට වෙනවා. කයෙන් පිට වෙන්නේ මොකද්ද? හිතේ පහළ වෙච්ච අදහස. ඒ අදහස මම මේ ෂණිකව හිතනවා. මට මේ උදාහරණේ දැන් මම මේ අද කියන ටික මගේ අද දවසේ කියන තුන් හිතවත් තිබිච්ච ගන්නේ මේ හොඳේ. දැන් මේ පටන් ගත්ත වෙලාව ඉඳලා මේ දක්වා කියන එක මම මේ කියන්න ඕන එකට තාම ආවේ නැහැ. නමුත් මේ පටන් ගත්ත වෙලාව ඉඳලා මේ ෂණිකව මේ තප්පරය තුළ නිර්මාණය වෙන දේවල්. නිර්මාණය වෙලා උදාහරණෙත් දැන් හිතපු එකක් නෙමෙයි. ඔක්කොම එකක්වත් මේ ඇතරම සැලසුම් කරන් ආපේව නෙමෙයි. දේශනාවක් කරන කියලා සැලසුම් කරන් ආපේව නෙමෙයි. දැන් උන් ගිය සතියේ නම් අර සූත්‍රයක් කියනවා කියලා මම හිතාගෙන ආවා. අද මොකුත් නැහැ. මේ ඒ වෙලේ මොකක් කරනවද? ටක් ගාලා හිතේ හටගත්ත අරමුණට වචී සංඛාරය මොකක් කරනවද? තොරතුරුට එකතු කරලා ලස්සනට හදලා දෙනවා පරිසරය. උදාහරණ හදලා දෙන මේ ඔක්කොම හදලා දෙනකොට මම මොකද කරන්නේ? මේ කටින් මේව ඔක්කොම අරෙන් හදලා දෙන්න ටික මෙහෙන් එළියට දානවා. නේ? මෙන්න මේ ක්‍රියාවලිය තමයි ඕගොල්ලෝ අපි හැමෝම කරන්නේ. එහෙනම් මේක මම කිව්වේ වෙන දෙයකට නෙමෙයි. මේකෙදි අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා මේක ඉගෙන ගත්තාම. මොකද්ද? මෙන්න මේ ගහ හටගන්න එක අපිට කරදරයි නම් අපිට මේ ගහ හටගත්තට පස්සේ කපන්න ගියාම මේක මහ අර නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරෙන් කපන්න තියුවයි කියන කතන්දරේ නේ. ඇයි මේ බීජය අපිට ඕන නියපොත්තෙන් තල්ලා දාන්න පුළුවන්. නේ? දැන් කොස් ඇටයක් කියන්නකෝ. කොස් ඇටයක් අපිට ඕන මේ අතින් තලලා දාන්න පුළුවන්. බැරි නෑ. සමහරට ඊට වඩා වෙන බීජයක් කියලා හිතමුකෝ. හැබැයි මේක හැදුනොතින් පොරෙන්වත් කපා ගන්න බෑ සමහරලාට. අන්න ඒ වගේ අපේ මේ හිතේ සිතවිල්ල ඉපදෙන වෙලාවෙම ඉපදෙන්නේ නැතුව තියාගන්න පුළුවන් වුණා. අපිට ඊළඟ පියවරවල ටික පහළ වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ බීජය මහ පොළොවට වැටෙන්න දෙන්නේ නැතුව තිබුණොත් කඳ, ඒ කියන්නේ ගහ, මල්, ගෙඩි එකක්වත් හටගන්නේ නැහැ. බීජය මහ පොළොවට වැටුන්නේ නැතොත් ක්‍රිකිලිත් නැහැ, මුලුත් නැහැ, කඳත් නැහැ, මලුත් නැහැ, ගෙඩිත් නැහැ. හැබැයි මහ පොළොවට වැටුණට පස්සේ එක එක අවස්ථාවලදී ওই එක එක පියවරවල අපිට දකින්න පුළුවන්. මූල අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ ක්‍රිකිල්ලක් දාපු වෙලාව. ටික දවසක් ගියාම මුල් ටිකත් පහළට එනවා. ටික දවසක් ගියාම ගහ කොළ දෙකක් හැදෙනවා. නේ? ඊට පස්සේ ගහ මෝරනවා. ලොකු වෙනවා. ඊට පස්සේ මල් ඒ එක එක අවස්ථාවල්. ඒ වගේම අපේ ප්‍රශ්නයකට මොකක් තියෙනවද? ওই අවස්ථා ටික තියෙනවා. ප්‍රශ්නේ මූල අවස්ථාව, මැද අවස්ථාව, ටිකක් මෝරලා උඩු දුවපු අවස්ථාව. එහෙම ගිහිල්ලා අර වචී සංඛාරයකට යන්න තියෙන තැනකට මේ කන කාය සංඛාරයකට එළියට එන අවස්ථාව දක්වාම මේ අවස්ථා ටිකක් තියෙනවා. හැබැයි මෙන්න මේ අවස්ථා ටිකෙන් මෙන්න මේ කාය සංඛාරයට එන්න ඉස්සෙල්ලා අපිට යම් කෙනෙකුට හැකියාව තිබුණොත් මේක මෙතනින් නවත්ත ගන්න. ඒ කියන්නේ මේ මහ පොළොවෙන් උඩට මේ රිකිල්ල එන්න ඉස්සෙල්ලා නවත්ත ගන්න පුළුවන් වුණා. ඇටේ තල්ලා දැන් මේක තල්ලා දැම්මොත් විනාශ කරලා දැම්මොත් මුල් ටිකක් කරලා දැම්මොත් ආයෙ මේක හටගන්නේ නැහැ. නෑ. සිතවිල්ල ආවට පස්සේ වචී සංකාරයටත් ඇවිල්ලා කාය සංකාරයට නැතුව. දැන් අපි එතන කරනවා සමහරවිට ඉවසා දරාගෙන නේ දෙන්න හිතන කවන්නේ අද ඉවසගෙන ඉන්න. දැන් මොකක් වෙලාද?
කාය සංකාරය ඇවිල්ලා ඉවරයි හැබැයි. ඇයි ඒ? ගෑවයි කියන්නේ මේක ඇඟෙන් පිට වෙලා. හිතවිල්ල වර්ධනය වෙලා ඇඟෙන් පිට වුණා. නේ? ගහ ගන්න යන ඔතෙන්ට තව ඔය මහා පාරවල් ටික මගේ දිග ඇරෙනවා. මම ඒව කියන්න ගියොත් මෙතන ප්‍රමාණය වැඩි වෙනවා. මේ අපිට හැකියාව තියෙනවා නම් කාය සංඛාරයට, ඒ කියන්නේ හිතින් හිතලා ක්‍රියාත්මක නොකර ඉන්න ඒකත් යම් ප්‍රමාණයකට හොඳයි. හැබැයි පීඩාව තියෙනවා. හිතින් හිතලා කරගන්න බැරි වුණාම පීඩාව තියෙනවා. ඊට හොඳයි අර ගැහුවනන්නේ. නැත්නම් අර කියන්නේ ගහන්න බැරි වුණාම බිත්තියකට හරි ගහන්න කියලා කියන්නේ. අර ඉස්සර ජපානයේ ගෙවල් වල තියෙනුනේ වළංගයක්. ඒ කේන්ති ගියපු ගමන් මොකද කරන්න තියෙන්නේ? පොල්ලකුත් තියලා තියෙනවා, වලනුත් තියෙනවා. කේන්ති ගියපු ගමන් නානට හරි මහත්තයට හරි දරුවෙකුට හරි ගියා පොල්ලත් අරගෙන අර වළංගෙට ගිහලා කුඩු වෙනකන් ගහනවා. වළං පොඩි කරනවා. පොඩි කරලා මොකද කරන්නේ? ඊට පස්සේ ආයි වළං ටිකක් ගෙනල්ලා තියෙනවා. ඒ මොකටද ඒ කරන්නේ? ඒ වචී සංඛාරය ආවට පස්සේ කාය සංඛාරය නවත්තන්න ගියොත් මොකක් වෙනවද? පීඩාව ඉතුරු වෙනවා. ඉතුරු වෙන නිසා මොකක් කරනද? අර වළං ටික බෙදලා දානවා. බෙදලා දැම්මම කාටවත් හානියක්ද? පුජ්‍යල හානියක් නැහැ. වියදම භෞතික හානියක් විතරයි. ඒ නිසා ඒක බිඳලා ආයේ එයාම මොකක් කරනවද? ගෙනල්ලා දානවා. ඒක ගෙවල් වල සමහරු ටීවී පොලේ ගහනවා. තාත්තා ටීවී එක පොලේ ගහලා ආයි තාත්තම කියනවා. නේ? ෆෝන් එක පොලේ ගහලා එයාම ඉතින් ටික දවසකින් ආයෙත් ගේනවා. ප්‍රශ්නයක් නැහැනේ. පුජ්‍යල හානි නැහැනේ. හොඳයි. උඹේ ෆෝන් එක පොලේ ගහගන්නේ. අනිත් මිනිස්සුන්ට එක ප්‍රශ්නයක් කියලා නැහැනේ. අන්න එතකොට අපිට දැන් ඔය මම කියන්නේ ඕගොල්ලෝ ඉන්න තැන ඉඳලා මේක බේරෙන්න පුළුවන් තැන් ටිකක්. හොඳයි. කාය සංකාරයට ආවට පස්සේ පුජ්‍යලයකට හානි වුණොත් මොකක් වෙනවද? එයා ආයි අපි ගනුදෙනුවක් හදාගන්න. පුජ්‍යලයකට හානි දැන් මට කේන්ති ගිහිල්ලා මං ගහකට ගිහිල්ලා බැන්නොත් ඉතින් ගහ පස්සෙන් මට කවදක හරි ඇවිල්ලා රිටර්න් එකට බනින්නේ නැහනේ. හැබැයි මම මිනිස්සුෙකුට බැන්නොත් එයා මේ තරහ තියාගෙන ඉඳලා සමහර වෙලාවට ආයෙ දවසක මට බයින. ඒ කියන්නේ ගනුදෙනුව හැදුනා. දැන් අපිට අර ටික නවත්ත ගන්නම බැරි නම් මම මේ කියන්නේ ඕගොල්ලෝ කෙරෙහි අනුකම්පාවෙන් මේක කියන්නේ. හොඳයි නැත්නම් මේක මම පැහැදිලි කරනව නිකන් නෙමෙයි. නවත්ත ගන්නම බැරි නම් අපි කරන්න ඕනේ අභෞතික දේ. අර ගෙදර බල්ලෙක් පූසෙක් හැදුවනම් මොකද කරන්න තියෙන්නේ? ඌට හරි ගිහින් බයින. ඌ ඉතින් කමන්නේ ඌට තේරෙන්නේ නැහනේ. ඌ සමහරට දුක අහගෙන ඉඳී. අර දුක් ගන්නාරාලා වගේ. එහෙම නැත්නම් ගහකට. එහෙම නැත්නම් කාට හරි. එහෙම නැත්නම් අර මේ සමහර ළමයි කියන්නේ එයාගේ ටීචර්ට කියනවා. ඉන්නකො මං ගිහින් ටීචර්ට කියන්න කියලා. ඇයි ඒ? එයා දැන් ටීචර්ට කියනවා කියලා හරි ඒක එතනින් පිට කරගන්න එයාට කියන්නේ. අන්න එහෙම ක්‍රමවේදයක් හදාගත්තොත් ගනුදෙනුවකින් තොරව කාය සංකාරය පිට කරගන්න පුළුවන්. හරිද? ඒක අර ගනුදෙනුවකින් පිට කරගන්නට වඩා ටිකක් හොඳයි. එහෙම නැත්නම් ඕගොල්ලෝ දැන් ඔන්න මේ තරුණ වයසේ ඉන්න අයට ඕනනම් තියෙන ක්‍රමයක් කේන්තියක් ප්‍රශ්නයක් ආපු වෙලාවට මොකද කරන්නේ? හිතේ මොකක් හරි ගැටලුවක් ආවහම ගන්න කොල කෑල්ල. අරගෙන දැන් හිතමු තාත්තට හරි අයියට හරි කාට හරි බනින්න ඕනේ කියලා බැනලා ලියනවා. නේ? මොකක්ද දැන් හිතට ඒ කියන්නේ සිතවිල්ල හටගත්තා. ඒක වචී සංඛාරයක් බාටපත් වුණා. දැන් කාය සංඛාරය එන්න හදන්නේ කොහෙන්ද? ඒ අදාළ කෙනත් එක්ක ගැටෙන්නයි යන්න හදන්නේ. නේ? ටෙලිෆෝන් කෝල් එකක් දීලා බනින්න තමයි දැන් මේ හදන්නේ. එහෙම බැන්නොත් මොකක් වෙනවද? ගනුදෙනුවක් හට ගන්නවා. හැබැයි කරන්න තියෙන්නේ මොකක්ද ඒ වෙලාවට? අපි උපායශීලී නා. කොලයක් අරගෙන ඒ මිනිහට බැනලා ලියනවා. මම මේ කාට දෙන දැන් මිනිහට ලියුම මම ලියන්නේ. හොඳට බැනලා ලියලා ටිකක් වෙලා යනකොට බැනලා ටික ඉවරුනහම මොකක් වෙනවද? අර හතගත්ත වචී සංඛාරය ඉවර වෙලා යනවා. ඉවරුනහම කොලේ බිම් කුලි කරලා ලිපට දැම්මම හරි. නේ? අන්න එතකොට මේ එහෙම කරොත් මොකක් වෙනවද? වචී සංඛාරය කෙනෙකුට හානි වෙන්නේ නැතුව, එනේ කාය සංඛාරය කෙනෙකුට හානි වෙන්නේ නැතුව අපි ඒක පිට කරා. එහෙම පිට කරෝතින් ඇත්තටම හොඳයි. හානියක් නැහැ. හැබැයි තමන්ගේ පීඩාව තියාගෙනද? නෑ. පීඩාව අපි කොලේට දැම්මා. ඒකේ වෙලටක් කේන්ති ගියා. ඒක නිවා ගත්තා. හැබැයි යම් කෙනෙක් උත්සාහවත් වෙනවා නම් කේන්ති ආවට පස්සේ ඉවසා දරාගෙන කොහොම හරි ඉන්න ඕන කියලා එහෙම ඉන්න කෙනා මොනව වෙනවද? දුක දරන්නේ පීඩාව උහුලන්නේ බවට පත් වෙනවා. ඒක ඒ තරම් යහපත් දෙයක් නෙමෙයි. යහපත් දෙයක් නොවෙන්නේ ඒක Tamanට හානි කරයි. ඒ මේ ඉවසා දරා ගැනීම ඒක හරියට ගන්නකොට හිතන්නකො හයිවේ එකේ යන වාහනයක් 120 150 180ට විතර වේගෙන් යනවා.
සාමාන්‍ය මේ වගේ පාරක 180ට යන්න බෑනේ. දන්නවනේ සාමාන්‍ය වාහනයක යන්න පුළුවන් වේගය. අධික වේගෙන් ගිහිල්ලා එක සැරේට මේක බ්‍රේක් කළොත් මොකක් වෙනවද? මේක බ්‍රේක් වලට රෝද වලට දරා ගන්න බැරි වෙනවා. බැරි වෙලා මොකක් වෙනවද? සමහරවිට බ්‍රේක් කියන්නේ පාර හාර සද්ද මහා සද්දයක් දාගෙන පාර හාරගෙන වගේ යන්නේ. රෝද පාරවල ඔය හිටලා තියෙන පාරවල. එහෙම නැත්නම් වාහනේ පෙරලෙනවා. ඒ කියන්නේ බැලන්ස් නැත්නම් වාහනේ පෙරලිලා පාරෙන් එළියට විසි වෙලා යන්න පුළුවන්. එහෙම මොනවා හරි භෞතිකමය හානියක් වාහනයට වෙන්න තියෙන ඉඩකඩ වැඩි. අන්න ඒ වගේ දැඩි පීඩාවක් එනකොට අපි මේක පීඩාවේ ඉපදිච්ච පීඩාව දරා ගන්න හැදුවොත් මේක ප්‍රමාණයක් දරාගෙන බැරිම වෙච්ච ගමන් මොකක් වෙනවද? ඒක ශරීරයෙන් යනවා. ඔන්න මානසික රෝග පිස්සු වැටෙනවා කියන්නේ. සමහර මිනිස්සු අම්මා මැරිලා තාත් මොකක් හරි වෙලා ළමයා මැරිච්ච වෙලාව පිස්සු වැටෙනවා. එහෙම නැත්නම් මොකක් හරි සිද්ධියක් වෙච්ච වෙලාවවල පිස්සු වැටිච්ච මිනිස්සු ඉන්නේ. නේ? ප්‍රේම සම්බන්ධතාවයේ කඩා වැටුණා. පිස්සු. නේ? පිස්සන් කොට ඉන්නේ එහෙම මිනිස්සු. ඊළඟට තමන්ගේ ඇස් ඉස්සරහා තාත්තා මරලා. එහෙම නැත්නම් අක්කා අයියා මරලා මේ ජීවිපී කලබල දවස්වල එහෙම වෙච්ච මිනිස්සු සමහර වෙන්නේ පිස්සු වැටිලා. ඒ කියන්නේ මොකක් කියලාද? ඒ දැනෙන පීඩාව තමන්ගේ මනසට දරා ගන්න බැරි ප්‍රමාණයට ආපු ගම මොකක් වෙනවද? පිස්සු. අර ඕවර්ලෝඩ් වෙනවා කියලා කියන්නේ. දැන් මේ කරන්ට් එක දැන් අපේ ගෙදර තියෙනනේ ට්‍රිප් ස්විච් එක. මේකට එන ඇම්පියර් ගානට වඩා වැඩි ඇම්පියර් ගානක් ආපු ගම මේක මොකක් වෙනවද? ඕෆ් වෙනවා. ඒක එහෙම තමයි හදලා තියෙන්නේ. ඒ වගේ ඕෆ් වුණොත් හොඳයි. ඕෆ් වෙන එක නිකන් අපිට සිහි නැති වෙනවා වගේ. සිහි නැති වුණොත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක ඕෆ් වෙන්නේ නැතුව තිබ්බම මොකක් වෙනවද? මේවා මේ ලයිට් වලට ඇවිල්ලා මේවා හදලා තියෙන අඩු කරන්ට් එකකට නම් ඊට වඩා ප්‍රමාණයක් ආපු ගමන් මේව පිච්චිලා යනවා. අන්න එහෙනම් අපේ සිස්ටම් එකේ එක සැරේට මේක ඕෆ් වුණොත් හොඳයි. ඒ කියන්නේ පොඩි කම්පනයක් ඇති වෙච්ච ගමන් සිහි නැති වෙන්නේ. ඇක්සිඩන්ට් එකක් වෙච්ච ගමන් මොකක් වෙනවද? සිහි නැති වෙනවා. මොකද ඒ කම්පනය මේ මනුස්සයාට දරා ගන්න බැරි වෙන නිසා මේක ඇතුළෙන්ම ට්‍රිප් ස්විච් එක ඔෆ් වෙලා යනවා. නේ? හරි මම කියන්නේ ඒක නෙමෙයි. අන්න අර පීඩාව එන වෙලාවේදී අර විදියට ඕනනම් මගේ හරව ගන්න පුළුවන්. ජපානි කරන්නේ වළම් බිදින එක. අපිටත් ඕනනම් ඒක හදලා තියාගන්න පුළුවන්. මේ එහෙම නැත්නම් අර තියෙනනේ ඔය පන්චින් බෑග් කියලා. අර කරාටි මේ බොක්සින් ගහන අය ගහන්නේ පන්චින් බෑග් එකක් ඕන නම් ගෙදර කොහේ හරි පිටිපස්සේ එල්ලලා තියා ගන්නවා. නේ? ඊට පස්සේ මොකද කරන්නේ? කේන්ති ආපු ගමන් ගිහිල්ලා ගහනවා අරකට. නේ? මම තෝගේ ඇටක් පුඩු කරනවා අරවා මේවා කියලා ඕන එකක් කියලා ගැහුවාම ටික වෙලා ගියන් අතට රිදෙන්න ගත්තාම වේදනාව අඩු වෙලා යනවා. මම කියන්නේ කාය සංකාරය. හොඳේ. මේ විහිළුවක් නෙවෙයි කියන්නේ ඕගොල්ලන්ට ජීවිතයේ අත්විඳින්න දේවල්. මේවා අනුන්ට එක ගනුදෙනු හදාගන්න එපා කියලා මම කියන්නේ. ගනුදෙනු හදාගත්තොත් දැන් ගහලා පංචිම් අර වලන් ටික බින්දලා ටික වෙලාවක් ගියාට පස්සේ හිතෙනවා අනේ අපරාධි මම මේ කේන්ති ගත්තේ කියලා. හැබැයි වලන් ටික බින්ද නිසා ප්‍රශ්නයක් නැහැ. හැබැයි කේන්ති අරගෙන වෙන කාට හරි බැන්න නම් දැන් මේ මනුස්සයා අනේ මට වැරදීමක් වුණේ කිව්වට මේ සමාව දෙනවද? එහෙම දෙන්නේ නැහැ. අරුමට අපහාස කර අර මිනිස්සු ඉන්න තැන හිටපන්ක මම ඔබට දෙන්න වෙලාවක කියලා එයා අවුරුදු ගාණක් වුණා සමහරලාට මේක මතක තියන් ඉන්නවා. ඒ නිසා ගනුදෙනුව හැදෙනවා. කර්ම කියන්නේ ඕක. ඇයි විපාක උපදින කර්මයක් බඩපත් වෙනවා. නේ? එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මේක වචී සංකාර මට්ටමින් අර නවත්තනවා නම් පීඩාව අරගෙන නවත්තන්න පුළුවන්. ඒ කියන්නේ ගහ හැදුනට පස්සේ ගෙඩි හට ගන්න නැති වෙන්න දැන් අතු කප ඉන්න වෙනවා. හැමදාම අතු කපනවා, පාහිනවා, ආයෙ අතු හැදෙනවා, ආයෙ ගෙඩි හට ගන්න හදනකොට ආයෙ අතු පාහිනවා. මේක මහා කරදරයක්. හැබැයි අපිට පුළුවන් ඕන නම් මොකද? වචී සංකාරයත් හට ගන්නට ඉස්සෙල්ලා පියවර ගත්තාම. ඒ කියන්නේ පළවෙනි පියවරේදී මොකද? මනෝ සංකාරය. ඒ කියන්නේ හිතවිල්ල. මෙන්න මේ සිතවිල්ල, ඒ කියන්නේ බීජේ මහ පොළොවට වැටෙන්න නොදී තියාගන්න පුළුවන් නම්. එහෙනම් ඔය එක ප්‍රශ්නයක්වත් එන්නේ. රිකිලි කඩන්න ඕනෙත් නැහැ, අතු කපන්න ඕනෙත් නැහැ. නේ මොනවාද වල්නාශක ගහන්න ඕනෙත් නැහැ මුකුත් නැහැ නේ අන්න එහෙම තැනකටයි බුදුහාමුදුරුව අපිව යොමු කරන්නේ අතු කපන්න නෙමෙයි රිකිලි පොඩි කරන්න නෙමෙයි මේ මොකද වල්නාශක ගහන්න නෙමෙයි ගෙඩි හැදුනට පස්සේ මල් හැදෙන්නේ නැති වෙන්න ගෙඩි හැදෙන්නේ නැති වෙන්න තියාගන්න නෙමෙයි ඒ කියන්නේ අනුන්ට බැනලා අර අපි දැන් කතා කරනවා නම් කොලේක ලියලා තරහ පිට කරගන්න විදියකුත් නෙමෙයි. වළම් මිදලා තරහ පිට කරගන්න විදියකුත් නෙමෙයි. ඉවසා දරාගෙන පීඩාව ගන්න විදියකුත් නෙමෙයි. මොකක්ද? මේක මූල
කියලා දෙන්නේ මනෝ සංකාරයෙන්ම මේක අයින් කරගන්න කියලා. මේ මනෝ සංකාරය ඔන්න දැන් එදා කියපු මොකද? කාම විතර්කයට කොන්න අරන් බලන්න. ඒ කියන්නේ මේ බීජය කියලා කියන්නේ මොකද්ද? කාම විතර්කය. මේක පහළ වුණොත් බීජය පහළ වුණොත් ගහට ගන්න එක නවත්. ඒ කියන්නේ බීජය වැටිලා මුල් රිකිලි හට ගන්න එක නවත්තන්නේ නැහැ බීජය මහ පොළොට වැටුණොත්. ඒ කියන්නේ කාම විතර්කය පහළ වුණොත් ව්‍යාපාදයේ පහළ වෙන එක නවත්තන්න බෑ. ගහට ගත්තොත් ඒකෙන් ගෙඩි මල් හට ගන්න එක නවත්තන්න බෑ වගේ ව්‍යාපාදයේ පහළ වුණොතින් විහිංසාව. ඒ කියන්නේ ව්‍යාපාදේ කියන්නේ හිතේ පහළ වෙන එකක්. විහිංසාව කියන්නේ මොකද්ද? කාය සංකා මම මේ කියන පාලි වචන තේරෙනවද? මම ඕනේ නැහැ හොඳේ මම මේ අර සමහර මේ ටික පඬිත මිනිස්සුත් ඉන්නෝනේ මේ දේශනාවල් අහන. මේ හාමුදුරු මේ බණද කියන්නේ වෙන මොනවද දන්නෙත් නැහැ මේ ඇයි ඒ? ගාතාවල් නැහැ, පාලි වචන නැහැ, මෙහෙම කිව්වහම සූත්‍ර නැහැ, ත්‍රිපිටකයේ තියෙන තැන් මුකුත් නැහනේ. නිකන් මේ හාමුදුරුවන්ගේ හිතේ තියෙන දේවල් කියවනවත් දන්නේ නැහැ කියලා අදහසකට ඉන්න නිසා මම පොඩ්ඩක් අර පාලි වචන වලට ඉඳලා හිටලා පොඩි කැලේ දෙකක් කියන්නේ නැත්තම් මේ ඌව වැඩක් නැහැ. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර මේ කුණුහරුප දිකුණත් එකයි නැත්ත් එකයි මේ වෙන දේ තේරෙනවා. නේ? දැන් අර සිංහලෙන් මම කියපු බීජයක් වැටෙනවා, ගහට ගන්නවා, ගෙඩි හට ගන්නවා කියන එක තේරෙනවා. අර වචන තුන ඕනෙම නැහැ. තේරුණානේ? ඒ නිසා මේ වචනත් එක නෙමෙයි මේකේ වැඩේ තියෙන්නේ. බුදුහාමුදුරු කියන්නේ බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ මේක වචන ටිකක් ගන්න කියලාද? අර්ථ අවබෝධය කරගන්න. වචන වැඩක් නැහැ. පදපරමයි කියලා අවකෙන් පදපරම වෙනවයි කියලා තැනක් තියෙනවා. පදපරමයෙන් කියන්නේ මොකද්ද? මේ වචන ටිකක් එක්ක ඉන්න මනුස්සයෙක් කියන පදපරමයි කියලා. එහෙම වැඩක් නැහැ මොන දේ වුණත්. කිසිම දෙයක් සම්බන්ධව ජීවිතය සම්බන්ධව ආදරය සම්බන්ධව විවාහය සම්බන්ධව ප්‍රේමය සම්බන්ධව කැම බීම අඳින පළ දෙන මොනම දෙයක්වත් සම්බන්ධව තොරතුරු ටිකක් දැනගෙන ඉඳලා වැඩක් නැහැ. ඒ පදපරමයි. මොකෙන්ද දැනගෙන ඉන්න ඕන? මේක අර්ථය දැනගෙන ඉන්න ඕන. මේක කොහොමද කරන්නේ? නේ? අර සමහර දේවල් સિદ્ધාන්ත ක්‍රියාත්මක කරනකොට වෙනස් වෙනවා කියලා කියන්නේ නේ. දැන් අර කියනෝනේ දැන් අපිට දේශපාලඥයෝ එයාලගේ මොනවාද එයාලගේ තියෙනෝනේ සැලැස්මක් අර ඡන්දෙට ඉස්සෙල් ඉදිරිපත් කරනෝනේ මොනවද එයාලගේ මොකද ප්‍රතිපත්ති ප්‍රකාශනේ. ඉතින් ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන එකද ක්‍රියාත්මක වෙන්නේ නෑ. අර කීක ලිව්වට ඉතින් මේව ක්‍රියාත්මක කරනකොට පොඩි පොඩි වෙනස්කම් සිද්ධ වෙනෝනේ. අන්න නිසා අපි ප්‍රතිපත්ති ප්‍රකාශනය බලලා හිතුවතින් මේක තමයි ඉස්සරහට වෙන්නේ කියලා. එහෙම මේ ලංකාවේ එහෙම දේවල් වෙලා නෑ නේ. අන්නේ වගේ අපි පාලි වචනට වඩා වචන ටිකට වඩා වැදගත් වෙනවා මේකේ සත්‍ය වශයෙන්ම කරන්න පුළුවන් ප්‍රමාණය. හරිද? එහෙනම් අපි එහෙනම් තේරුම් ගන්න වෙන කාම විතර්කයක් පහළ වුණොත් හිතේ කාම විතර්කයක් හිතේ පහළ වුණොත් ඒක ඉෂ්ට වෙන්නේ නැති හැම වෙලාවෙම තරහක් යන එක නවත්තන්න බෑ. බලාපොරොත්තුවක් පහළ වුණොත් ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්නේ නැතිකමම තරහ යනවා. තරහ ගියොත් වචී සංකාරය. තරහ ගියොත් ඒ තරහට අනුව කයෙන් හෝ වචනයෙන් හෝ ක්‍රියාත්මක වෙන එක ලේසියෙන් මිනිස්සෙක් නවත්තන්නේ. නේ? එහෙනම් මේකේ මැදින් නවත්තන එකද මුලින් නවත්තන එකද අගින් නවත්තන එකද ලේසි? අගින් නවත්තන එක නිකන් අතිසාරයට අමුඩේ ගසනවා වාගේ. දැන් අතිසාරයට අමුඩේ ගහන එක දන්නවනේ නේ? දැන් ඒක නිකන් බඩේ ලියන්න බෙහෙත් බීලා අමුඩේ ගහගෙන නවත්තන්න බෑනේ. මොකද ඒක අවසාන අවස්ථාව තමයි අපි වෙ නවත්තන්නේ. ඒක හරියන්නේ නැහැ. එහෙනම් මේක පළවෙනි දෙවෙනි හෝ පළවෙනි අවස්ථාවේදී. පළවෙනි අවස්ථාව කියන්නේ මොකද? මේ බඩට විරේක පෙත්ත නොවැටි තිබුණා නම් ඔය ප්‍රශ්නේ නවත්තන්න පුළුවන්. වැටිච්ච ගමන් කොහොම හරි අයින් කරලා දැම්මොත් ඒත් නවත්තන්න පුළුවන්. නේ නොවැටි තිබුණොත් කොහොමත් ප්‍රශ්නයක් නැහැ. වැටිච්ච ගමන්ම ෂණිකව ඒක අයින් කරලා දැම්මොත් මේක ශරීරයට ඒ කියන්නේ මිශ්‍ර වෙන්න ඉස්සෙල්ලා අයින් කරලා දැම්මොත් ඒත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මේක අර ශරීරයට උරා ගත්තට පස්සේ දැන් මේකට එළියෙන් පිළිතුරු දීලා වැඩක් වෙන්නේ නැහැ. මොකද මේක ඇතුලෙන් වෙන ක්‍රියාවලිය මේක අවසාන අවස්ථාවෙන් නවත්තන්න බෑ. ඒ කියන්නේ හෙම්බිරිසාවට නාහේ වහගෙන හිටියා කියලා වැඩක් නැහැ. හෙම්බිරිසාව හැදුනහම හොටු බේරෙනවා නම් අපි මේ නාහේ මෙහෙම තියලා මොකක් හරි තියලා ප්ලාස්ටරයක් ගහලා වහගත්තොත් හොටු බේරෙන එක මේ ප්‍රශ්නේ මෙතනින් ප්ලාස්ටරයක් ගහගත්තාම හරිය කියලා හිතුවොත් ඒක හරියන්නේ නැහැ. මොකද ඒ දේ මේකේ ඉපදිලා ඉවරයි. ඒ නිසා මේක කොහෙට හරි පිට වෙන්න ඕන. පිටෝනේ නැතොම මා කරන්නේ මේක පිරিলা හුස්ම ගන්න බැරිලා මැරිලා. ඒ කියන්නේ දැන් ඔය කොරෝනා කියන එකේදී වෙන්නේ සෙම හැදෙන පිට වෙන්නේ. නේ?
කොරෝනා කියන එක ඇතුලේ වෙන්නේ පෙනහල්ලේ සෙම. දැන් හෙම්බිරිසාව හැදුනොත් සෙම මොකක් වෙලා යනවද? සෙම පිට වෙලා යනවා. කාරලා කෙල ගහන්නේ අපි සෙම පිට වෙලා යනවා. හැබැයි මේකෙදි වෙන්නේ මොකද? මේකේ පෙනහල්ලේ සෙම හිර වෙනවා. තියෙනවා. මේක පිට වෙන්නේ. එහෙම වෙච්ච ගමන් මොකක් වෙනවද? හුස්ම ගන්න බැරුව මෙල්ල යනවා. නිසා හැම දෙයක්ම මේක පිට කරන්නේ නැතුව දරාගෙන ඉඳීම් උපදින්න නැතුව තියෙන ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉපදුනාට පස්සේ පිට කරන්නේ නැතුව තියන් ඉන්නවා කියන එක ඒක ප්‍රශ්නයක්. ඒක තමන්ගේ අර මොනවාද හයිටේෂන් ලොකු කරන්ට් එකක් ආවට පස්සේ ට්‍රිප් ස්විච් එක ඕෆ් නැත්නම් මේවා පිච්චිලා යනවා වගේ වෙන වෙන තැන් වලින් විනාශ වෙලා යනවා. එහෙනම් මෙන්න මේ කාරණා මම අද ලොකු කාරණාවක් නෙමෙයි කිව්වේ පුංචි කාරණාවක්. මේ කාරණාවේදී බලන්න හැම වෙලාවෙකදීම ප්‍රශ්නේ මූල අවස්ථාව වැටෙන්නේ නැති වෙන. දැන් මේ වැටෙන්නේ නැති වෙන්න තියාගන්න විදිහ නම් තාම ඕගොල්ලන්ට කියලා නැහැ. ඒක එහෙම දෙයක් හොයාගන්න ඕන නම් කරන්න තියෙන මොකද්ද? ඔන්න බුදුහාමුදුරුවෝ කවුද? බුදුහාමුදුරුවෝ කිව්වේ මොනවද? මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේකට මොකද්ද උත්තරේ? දැන් මම මේ ඕගොල්ලන්ට හදන්නේ බුදුහාමුදුරුවෝ කියපු දේ කියලා දෙන්න නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියපු දේ ගැන හොයන්න හිතේ කැමැත්තක් පහළ කරවන්න. ඇයි ඒ? දැන් ඕගොල්ලෝ හැම වෙලාවෙම ඕගොල්ලන්ගේ ජීවිතේ ප්‍රශ්නට උත්තර හොයන්නේ කොහෙන්ද? බුදුහාමුදුරුවෝ දැන් අපි බෞද්ධයෝද? දැන් අර මම මුල් දේශනාවලදී මම ඉස්සරම සිත්තංගල්ලිය කරපු මුල්ම දේශනාවලදී මම එතන හිටපු සමහර ඔය සීල් සමාදන් වෙලා ගොඩාක් මේ සීල භාවනා වැඩසටහන් කරන මේ අර හතර පොයටම සීල් සමාදන් වෙන මිනිස්සු කියන්නේ එහෙම මිනිස්සුන්ට මම ඕගොල්ලෝ බෞද්ධයෝ නෙමෙයි කිව්වම මේ මිනිස්සු මාත් එක්ක ඉතින් හඬු වෙනවා. එහෙම කොහොමද කියන්නේ? අපි බුදුන් දහම් සංඝුන් සරණ යනෝනේ. අපි දැන් මේ පන්සිල් අරගෙන දැන් මෙහෙදී නම් අපි කරේ නැතුණාට අපි හාමුදුරු මෙතන කරේ නැතුණාට අපි බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි කියලා යනෝනේ. අපිට නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරන් සංඝෝ මේ සරණං වරන් කියලානේ කියන්නේ. අපි ගෙදර බුදුපහන හැමදාම තියෙනෝනේ. අපි බුදුන් වඳිනෝනේ. ඒ නිසා අපි කොහොමද හාමුදුරු කියන්නේ අපි බෞද්ධයෝ නෙමෙයි කියලා. දැන් අපි බෞද්ධයෙක් වෙන්නේ බුදුපහන තියෙන නිසාද? පන්සිල් ගන්න නිසාද? අර සමහර ඒවයි කියනෝනේ මොකද්ද? අර කවුදර බුදුහාමුදුරන්ට මේ කවුදර වෙනද දෙබෑයෝ හමු වුණයි ඉතිහාස බුදු එනේ තපස්සු බල්ලුක හමු වුණා. ඒ වෙලාවේ එයා බුදුන් දහම් සංඝුන් සරණ ගියයි තුරුණුවන් සරණ ගිය උපාසකයා බාටපත්ුණයි. ඒ කියන්නේ බුදුහාඳුරු මහා බාඩියා කියපන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. මං කිව්වට පස්සේ කියපන්කෝ බුද්ධං සරණ. දැන් උඹ තුනුරුවන් සරණ ගියපු උපාසකයෙක්. ඔබ බෞද්ධයෙක්. දැන් එහෙමද බුදුන් සරණ ගියේ? ඕගොල්ලෝ හිතනද බුදුහාරන් කාලේ පන්සිල් දුන්නේ නැහැ කියලා බුදුහාඳුරු. කොහේ හරි සූත්‍රයක අහලා තියෙනද බුදුහාඳුරු පන්සිල් දැන් අන්න අර අපි ගිය සතියේ කතා කරානේ නේ. මුළු දෙවිවරුන් බබරුවා දෙවියෙක් ඇවිල්ලා මේ පැත්තකින් වාඩි වුණා. ඊට පස්සේ පටන් ගනි පන්සිල් ගන්න නමස්කාර කියපන් කියලා කිව්වද බුදුහාඳුරු? එහෙම පන්සිල් පිහිටවල එහෙම කතාවක් එහෙම බුදුන් දහම් සංඝුන් සරණ යන ක්‍රමවේදය මේ සාසනේ නෑ. මේ දැන් ඉන්න මේ අය ගාව මන් දන්නේ නැහැ තියෙනවද කියලා. අලුත් ක්‍රමයකට. බුදුහාමුදුරු මොකද්ද? කොණ්ණඤ්ඤ අර දැන් මුලින්ම දේශනාවේදී බුදුහාමුදුරු කියනෝනේ කොණ්ණඤ්ඤ බුදුන් දහම් සංඝුන් බුදුන් සරණ ගියා කියන තැනක් කියනවා. කොතැනද කියන්නේ? ඔය මොකද්ද? ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී කියන ඔන්න කොණ්ණඤ්ඤ ඔබ බුදුහාමුදුරු සරණ ගියා. ඔබ බුදුහාමුදුරු දැක්කා කියලා කියනවා. කොතෙන්ද දැක්කයි කියලා කියන්නේ? කොතෙන්ද කිව්වන් කියයි අර කොහෙද? මේ බණ කිව්වේ කොහෙද? මේ මිගදායේදීනේ. ඉසිපතනේ මිගදායේ තමයි කොණ්ඩඤ්ඤ බුදුහාඳුරු දැක්කේ. අනේ එහෙම මොංගල් මිනිස්සුත් ඉන්නවා. එහෙම නෙමෙයි බුදුහාමුදුරෝ මම මේ කියන කාරණාව බලන්න තුරුණ සරණ යනවා කියන එක ගැන මම කියන්නේ හොඳේ. මම කියන්න අපිට දැන් මතක තියාගන්න. මම මේ කිව්වේ අපි බෞද්ධයෝ නෙමෙයි කියලා කියන්නේ හේතුව මම කියන්නේ. බුදුහාඳුරු සිද්ධාර්ථ කුමාරගේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනිවටම එනෝනේ කොණ්ණඤ්ඤ හොයාගෙන පස්වක දවස් හොයාගෙන එනකොට පස්වක දවස් බුදුහාඳුරු පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැත්තේ මෙන්න වැඩේ වැරද්දගෙන බුද්ධත්වයට ලබා ගන්න බැරුව මේ අපි ළඟට එනවා කියලා. ඒකෙන් එකක් තේරෙනවා. මොකද්ද? සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා හිටපු පෙනුමමයි බුද්ධත්වයට පස්සෙලා එනකොටත් තිබුණේ. අමුතු රැස්තු හිදවාගෙන මෙහෙම ආවේ නැහැ. එහෙම ආව නම් මොකක් වෙනවද? ගියපු මිනිහ නෙමෙයි මේ එන්නේ මෙයා මේ නම් බුදු වෙලා කියලා බාහිරින් පේන්නේ පැනේ. දැන් ඔයාලා ඔය ඇඳන් එන විදිහට හෙට කලිසමක් ඇඳන් ආව මට පේනද යකෝ මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා.
ටික රැස්වලල්ලක් දාගෙන ආවොතින්. නේ? එහෙම අපිට තේරෙන්නේ නැද්ද? තේරෙනවා. දැන් එහෙනම් සිද්ධාර්ථ කුමාරයා පස්වක තවුසුත් එක්කම හිටපුවයි නෙමෙයිද? හිටපුවයි. බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා අර මධ්‍යම ප්‍රතිපදාවට ආවට පස්සේ අතෑරලා ගියා කියලා කියනෝනේ නේ. ඒ වෙලාවේ මේ අතෑරලා ගියපු කොණ්ඩඤ්ඤ මේ පස්වක තවුසන්ට මෙයා සිද්ධාර්ථ කුමාරයා බුදු වෙලා එනකොට මෙයා බුදු වෙන්නේ නැතුව මෙන්න වැඩේ අතෑරලා එනවයි කියලා කියන්නේම ඇයි? බාහිරින් පේන මට්ටමේ වෙනසක් වෙලා නැති නිසා. එහෙනම් මේක ආධ්‍යාත්මික වෙනසක් මිසක මේක නිකන් ගෝංකමකට හදාගන්න එපා. දැන් මෙහි බුදු පිරිමෙටත් අර රැස්වලු දාන්න ඕනේ කොනේ කට්ටිය. ඒ මොනවද අර මෝඩ මිනිස්සුන්ගේ මනස හදාගන්න කරන පුංචි පුංචි දේවල් ඒවා හොඳයි නැත්තේ නෑ. හැබැයි බුදුහාමුදුරුවෝ අනුමත කරනවද? බුදුහාමුදුරුවෝ අනුමත කරන්නේ එහෙනම් බුදුහාමුදුරුවෝ පස්වක දවස් හොයාගෙන ඉන්නේ බුදුහාමුදුරන්ට රැස්වලක් විහිදවන්න බැරිද පේන්න? පුළුවන්. ඒක නිසානේ අර තමන්ගේ ශාක්‍යයන්ගේ මාන්නේ බිඳින්න මේ ප්‍රාතිහාර පාන්නේ නේ. එහිමේ කියලා බුදුහාඳුර හැම වෙලාවෙම මේ රැස්වල විහිදුවාගෙන හිටියේ නෑ. ඒ ඕරායක කියන එකක් තියෙන බුදුහාඳුරගේ අපිට වඩා ශක්තිමත් ලෝකයේ අනිත් අයට වඩා. නමුත් පස්සකදස එහෙම එකක් දැක්කේ නෑ කියන එක තේරෙනවනේ නේ. හරි. මම මේක නෙමෙයි යවුම්නා වෙන්නේ. පස්සක දවසන්ට කියනවා දැන් පස්සක දවස් හිතාගෙන ඉන්නේ මෙයා මොකක් කියලා නැද්ද කියලාද? බුදු වෙලා නෑ කියලා. දැන් මේ ඇවිල්ලා කතා කරනකොටත් පිළිගන්නවද? නෑ. ඊට පස්සේ පස්සක දවසන්ට කියනවා මම මේ ධහම අවබෝධ කරගත්ත කොණ්ණඤ්ඤ මම මේ ධහම අවබෝධ කරගත්ත. පිළිගන්නවද? නෑ. හරි. එහෙනම් ඔය අවබෝධ කරගත්තේ කියනවා බලන්න ඉතින් අපිට. නේ කියන්නකෝ දැන් අපිටත් එහෙනම් ඔය මහලකට අවබෝධ කරගත්තයි කියලා කිව්වහම හරි. මම මේක කියන්නම් කියලා දැන් මේ 6 දෙනා 5 දෙනාම තියාගෙන මොකක් කරාද? මේ කාරණා පැහැදිලි කරනවා. මේ වගේ දවස් 6ක් කියලා දෙනවා. ධම්සප් පැවතුම් සූත්‍රයේ පැයෙන් කියලා ඉවර කරන්න පුළුවන්. හොඳයි. අපි හිතන්නේ දැන් මේ ටික තමයි බුදුහාඳුරු කිව්වේ ඒවම් මේස්තන් කියලා. එහෙම ඒව නෙමෙයි. ඔය සූත්‍ර කියලා කියන්නේ හරියට සමිතියක වාර්තාව වගේ. සමිති වාර්තාව ලියන්නේ. පළවෙනි ඊටපති ජෙදී තිබුණේ පන්සිල් සමාදන් වීම, ඉන් අනතුරුව මොකද්ද? යෝජනා හා සාකච්ඡා වාරයේ එළඹිනි. ඉන් අනතුරුව මේ අහවලා නැගිට යෝජනා කරා, එයා මේක ස්ථීර කරා. මේ මහා සිදුවීම් ටිකක් මොකක් කරනවද අරකේ? සාරාංශ කරනවා. සූත්‍රයක් කියලා කියන්නේ මොකද්ද? දවස් 6ක් බුදුහාමුදුරුවෝ පස්සක තවුසන්ට කියප එක සාරාංශ කරලා අර සූත්‍රයකට ඇතුළත් කරලා දෙන. ඒ නිසා සූත්‍රය දැක්කහම තේරුම් ගන්න පුළුවන් අපිට. මේක ත්‍රිපිටකයේ සූත්‍ර කියවන ධර්මය අවබෝධ කරගන්න. කොරයි. යකෝ මේක ලිහලා පෙන්නුවාම තේරෙන්නේ නැතිකොට සාරාංශය තේරෙයිද? මේක පැය කොණ්ණඤ්ඤ තව අයට දවස් 6ක් කියලා තේරිච්ච නැති ධම්සප් පැවතුම් සූත්‍රයේ සාරාංශය අහලා අපේ මිනිස්සු තේරුම් ගන්නවා. දෙයි හාමුදුරනේ දැන් ඉන්නේ මිනිස්සු කොණ්ණඤ්ඤයට වඩා බුද්ධිමත් නේ. පස්සක තවුසන්ට බුදුහාමුදුරුවෝ ඉඳගෙන දවස් 6ක් කියපු එක ඒකේ සාරාංශේ දැන් දීඝනිකායේ තියෙන ධම්සප් පැවතුම් සූත්‍රයේ කියවලා අපේ මිනිස්සු මොකක් කරගන්නවද? ධර්ම අවබෝධය කරගන්න. hina යන කාරණාවනේ. ඒ නිසා පස්සක තවුසන්ට මේ කාරණාව කියද්දී මේ දහම මේ පැහැදිලි කරපු ඔක්කොම ඕකේ තියෙනවද? දැන් සමිතියේ කතා කරපු ඔක්කොම දේවල් වාර්තාවේ ලියනවද? ඒව ලියන්නේ පොත් නේ අට්ටි ගණන් ගෙන්නේ. ඒ නිසා සාරාංශය නෙමෙයි අර බුදුහාමුදුරුවෝ මේක පැහැදිලි කරද්දී කොණ්ඩඤ්ඤට තේරෙනවා මෙන්න මේක තමයි සත්‍ය. දෙයි හාමුදුරනේ අපි මේ ඉන්න ලෝකෙ මෙහෙම එකක් නේ කියලා. මෙහෙම එකක් කියලා තේරෙනකොටම බුදුහාමුදුරුවෝ කියනවා අන්න කොණ්ඩඤ්ඤ ඔබ බුදුහාමුදුරුවෝ දැක්කා. අඤ්ඤාසිවත ඕනනම් අර අහලා බලන්න ඔය සූත්‍රේ. අඤ්ඤාසිවත බෝ කොණ්ණඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ණඤ්ඤෝ විරජං වීතමලං ධම්මචක්කුං උදපාදී කියලා සූත්‍රය අවසානයේ තියෙනවා. කියවලා බලන්න ඕනනම් පොතකින් හරි කොහෙන් හරි හොයාගෙන. කොණ්ණඤ්ඤ බුදුහාමුදුරුවෝ දකින්නේ එතනදී. කොතනදීද? මෙන්න මේ කියපු දහම සම්මාදිට්ඨිය පහළ වුණාට පස්සේ දකින්නේ මෙන්න බුදුහාමුදුරුවෝ ඉන්නවා. ඒ කියන්නේ කවුරු ගියාද? බුදුන් සරණ ගියා. බුදුන් දැක්කා. දැන් අපි කියන්නේ බුදුන් දැක නිවන් දකින්නට මේ සංසාරේ අපි කළ පින් මදි වුණාද? ජම්බුද්දීපේ කියලා. දැන් පින් කළා බුදුන් දකින්න පුළුවන්ද? පින් කළා බුදුන් දකින්න බෑ. කොණ්ණඤ්ඤ බුදුන් දැකේ පින් කළාද අවබෝධ කරගෙනද? අවබෝධ කරගෙන පින්. ඒකට පිනක් තියෙන්න ඕන නැත්තේ නේ. ඒකට පිනක් තියෙන්න ඕන මිසක පිනෙන් අවබෝධ වෙන්නේ නැහැ. එතෙන්ට යන්න ඒ තැනට එන්න පිනක් ඕන. දැන් ඔයගොල්ලන්ට මෙතෙන්ට එන්න පිනක් ඕන. හැබැයි පිනෙන් මේක අවබෝධ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මෙතෙන්ට ඇවිල්ලා වාඩිලා ඉන්නකොට මේ කියන එක තේරුම් ගත්තොත් එන්නේ අවබෝධ වෙන්නේ. නැත්නම් පිනෙන් අවබෝධ වෙන්නේ නැහැ. පින උදව් වෙන්නේ මොකටද? ඒක ඔයගොල්ලන්ගේ වාහනේ වගේ. වාහනේ උමනා වෙන්නේ මොකකටද? මෙතෙන්ට එන්න. ආවට පස්සේ වාහනෙන් පුළුවන් ද බණ අහන්න? වාහනෙන් බණ අහන්න බෑ. බණ අහන්න එන්න වාහනේ උදව් වෙනවා. වාහනේ පින වගේ ගන්න.
ඇවිල්ලා අවබෝධ කරගත්තොත් ඒක තමයි තමන් ඒ අවබෝධයට තියෙන එකම දේ ඔය අහගෙන ඉන්න එක දැනගන්න එක. අන්න එනම් කොණ්ණඤ්ඤට බුදුහාඳුරු කියනවා මෙන්න මේ දහම අවබෝධ වෙච්ච වෙලාවේදී කොණ්ණඤ්ඤ ඔන්න බුදුහාඳුරු දැක්ක. අන්න එතකොට කොණ්ණඤ්ඤ දන්නවා දෙයි හාඳුරේ මේ ඉන්නේ සිද්ධාර්ථ නෙමෙයි මේ අනියත වශයෙන්ම බුදු වෙලා. අන්න එතකොට තමයි කොණ්ණඤ්ඤගේ පිටේ පිරිසිදු අදහස පහළ වෙන්නේ මේ ඉන්නේ බුදුහාමුදුරු කියලා. එතකන් කොණ්ණඤ්ඤ කවුරු දැක්කේ නැද්ද? බුදුන් දැක්කේ නැහැ. දැන් අපි බුදුන් දැකලා තියෙනවා. කොහේද? මේ තියෙන්නේ. මේ ඉන්නේ බුදුහාමුදුරු නේ. දෙයි හාමුදුරනේ පණ පිටින් හිටවු ලේමස් සටනහර වලින් හටගත්ත බුදුහාමුදුරු තමන්ගේ ඉස්සරහින්දී කොණ්ණඤ්ඤ බුදුන් දැකලා නැතිකොට අනිත් පස් කියන්නේ කොණ්ණඤ්ඤ දකින්නකොට අනිත් හතර දෙනාම දැකලා නැහැ. දැකලා නැතිකොට මේ කොන්ක්‍රීට් පිළිමයක් දිහා බලාගෙන අපි කියන මොකක් කියලාද? බුදුන් දැක්ක කියලා. මේ බුදුන් දැකීම නෙමෙයි. අපි බුදුහාමුදුරු වෙනුවට උන්වහන්සේ පරාමර්ශණය කරගන්නවා කියලා කියන්නේ. උන්වහන්සේ සිහිපත් කරගැනීමේ ලෙහෙසියට මේ වගේ ප්‍රතිමාවක් තනා ගන්නවා මිසක මේක බුදුන් දකින්න උදව් වෙනවා. හැබැයි මේ බුදුන් දැකීම නෙමෙයි. දැන් අපි මේක තියාගෙන මෙතන මේ අවබෝධයකට යම් දහමක් කතා කරගෙන අවබෝධයකට ගියොත් මොකක් වෙනවද? යම් දවසක බුදුහාමුදුරු දකින්න පුළුවන් වෙනවා. හැබැයි ඒකට අවස්ථාව සැලසුවේ මේ ඉන්න බුදුහාමුදුරු නෙමෙයිද? මේ බුදුහාමුදුරු. ඇයි මෙතන අපි එකතුනේ මේ බුදුහාමුදුරු පදනම් කරගෙනනේ. ඒ නිසා බුදුහාමුදුරු හැම වෙලෙම කියන්නේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යමෙක් දහම දකීද ඔහු මාව දකී. එතන නෙවෙයි බුදුන් දකින්න තියෙන්නේ. එහෙනම් බුදුන් සරණ යන්න නම් කොහොමද යන්නේ? එතනින්මයි. ඒ නිසා ඔයගොල්ලෝ බෞද්ධයෝ නෙමෙයි කියලා කියන්නේ හේතුව තමයි මොකක් නිසාද? බුදුහාමුදුරු දැන් බෞද්ධයෙක් නම් ඒක මෙහෙම හිතන්නකෝ. දැන් ශ්‍රී ලංකා UMP JVP කියලා පක්ෂ ටිකක් තියෙනනේ. දැන් අපේ රටේ හැටියට ඒ පක්ෂ නම් එයා අඳින්නෙත් ඒ පාටින්. එයාලා ගෙදර ගහලා තියෙන කොඩියත් ඒ පාටින්. එයාලා ගෙදර ගහලා තියෙන ඒ පාක්ෂිකගේ පින්තූරේ. එයා වැඩ කරන්නේ එයාලගේ ප්‍රතිපත්ති වලට. නේ? එයා අර පක්ෂය නම් ඒ ප්‍රතිපත්ති වලට ඒ පාටේ එහෙම පාටින් අඳිනයි කියන එක නේ මම එහෙම අදහසක් තියෙනනේ. අන්න ඒ වගේ අපි කතා කරන්නේ එයාලගේ පැත්තේ නියෝජනය කරලා. නේ? දැන් අපි දැනට වර්තමාන රජයේට පක්ෂපාතී නම් අපි දැන් මේ රජයේ කරන දේ වැරදි කියලා අපි කතා කරනවද? නෑ. එයාලා දෙන උත්තර තමයි අපිත් දෙන්නේ. නේ? ඒ විදිහට තමයි අපිත් හිතන්නේ. එහෙම හිතනවා. අන්න ඒ වගේ අපි බුදුහාමුදුරුවන්ගේ පාක්ෂිකයෝ නම් අපි බුදුහාමුදුරන්ගේ පාක්ෂිකයෝ නම් බුදුහාමුදුරුවෝ හිතපු බුදුහාමුදුරු කියපු ක්‍රමවේදයට තමයි හිතන්නේ. බුදුහාමුදුරු කියපු ක්‍රමවේදයට තමයි උත්තර හොයන්නේ. නේ? එහෙමද නැද්ද? එහෙම තමයි හොයන්න ඕන. හැබැයි දැන් අපි බෞද්ධයෝ නෙමෙයි කියලා මං ඔයාලා බෞද්ධයෝ නෙමෙයි කියලා ඕගොල්ලන්ට විශ්වාසයෙන් කියන්නේ කොහොමද? ඕගොල්ලෝ ප්‍රශ්නට උත්තර හොයන්නේ බුදුහාමුදුරන්ගේ ක්‍රමවේදෙන්ද ලෝකේ ක්‍රමවේදෙන්ද? ලෝකීය ක්‍රමවේදෙන් නිසා ඕගොල්ලෝ බුදුන් සරණ ගියපු අය නෙමෙයි කියලා කියන්නේ පිරිසිදුව කියන්න පුළුවන්. නේ? අර ඒ කියන්නේ සිවුර දාගත්තාම බුදුන් සරණ ගිහිල්ලාද? දැන් ඕගොල්ලෝ දකින්න ඇතිනේ සමහරලාවට අර පහුගිය කාලෙත් ඔය මේ මොනවාද විශ්වවිද්‍යාලවල කැම්පස් කියන්නේ විශ්වවිද්‍යාලවලයේ මොකද්ද ජනතා විමුක්ති පෙරමුණේ අරවැය මේවයි එක නිදහස් අධ්‍යාපනයේ අරවැය මේවයි කියලා මේ ඒ ජනතා විමුක්ති පෙරමුණේ එක අදහස් අරගෙන හාමුදුරු එක UMP ශ්‍රී ලංකා කියලා ඔය හාමුදුරු ස්ටේජ් නැගලා කියන්නේ නේ අපි කොමාරි අරවැය ගෙදර යවලා මෙයාව පත් කරනවා හෙට උදේට මෙයා එල්ලනවා නේ දැන් ඔය සමාජවාදය ගැන කතා කරන හාමුදුරුවෝ ඉන්නේ මම දැක්ක සමහර ඔන්න මම දන්නේ යාළුවෙකුත් ඉන්නවා එයා ඒකේ කැඳවුම් කරු. ඒ කියන්නේ මේ ඔය මොනවාද භික්ෂු පෙරමුණේ. භික්ෂු පෙරමුණ කියන්නේ මාක්ස්වාදයේ පැත්තනේ කතා කරන්නේ. දැන් එයා සිවුරක් දාගෙන ඉන්නේ. එයා දර්ශනයක් විදිහට අනුගමනය කරන්නේ කාගේ දර්ශනයද? දැන් භික්ෂු මොකද්ද ඒ සමාජවාදී පක්ෂයේ කැඳවුම් කරු හාමුදුරු කෙනෙක්. හරිද? දැන් හාමුදුරු කෙනෙක් කියලා කියන්නේ අපි සිවුරක් දාගෙන ඉන්න නිසා. එතකොට එයාගේ දර්ශනය එයා ගරු කරන දාර්ශනිකයා බවට පත් වෙලා ඉන්නේ කවුද? කාල් මාක්ස්. කාල් මාක්ස්ගේ මොකද්ද සමාජවාදී දර්ශනය තමයි එයාගේ දර්ශනයේ බවට පත් වෙලා ඉන්නේ. දැන් එතකොට මෙයා සිවුරක් තමයි පෙරෝගෙන ඉන්නේ. දැන් මෙයා බුද්ධ ශ්‍රාවකයෙක්ද මාක්ස් ශ්‍රාවකයෙක්ද? මාක්ස් ශ්‍රාවකයෙක්. නැත්නම් UMP ශ්‍රාවකයෙක් නැත්නම් ශ්‍රී ලංකා ශ්‍රාවකයෙක්. ඒ ප්‍රතිපත්තිය නම් අනුගමනය කරන්නේ
එයාගේ දර්ශනීය බවට පත් වෙලා තියෙන, එයා දකින්න, එයා අනුගමනය කරන ක්‍රමවේදේ බවට පත් වෙලා තියෙන්නේ සමාජවාදී නම්, මේක නැත්තම් මාක්ස්වාදී නම්, එයා මාක්ස්ගේ ගෝලයක් මිසක එයා බුදුහාඳුරන් ගෝලයක් නෙමෙයි. එයා කතා කරන්නේ මාක්ස්වාදයේ මිසක බුදුදහම නෙමෙයි. ඒ නිසා එහෙම හාමුදුරු කෙනෙකුට ගිහින් මම මේ කියන හාමුදුරන්ට දාන දෙන්න එපා කියන එක නෙමෙයි. එහෙම හාමුදුරු කෙනෙකුට ගිහිල්ලා වාඩි වෙලා බණ ඇහුවොතින් අපිට ඒ හාමුදුරු මොනවද කියන්නේ? සමාජවාදී කෙනෙක් කතා කරන්නේ මේ සමාජ අසාධාරණට විරුද්ධව අරගල කරන්න ඕන අපේ සහෝදරයවරුනේ කියලා දැන් නැද්ද එහෙම අය? ඉන්න ඕන තරම්. ඒ අයට හිතන්නේ පාරවල් වල බෝඩ් තියාගෙන වතුර පාරවල් අර හමුදාවෙන් වතුර පාරවල් කාගෙන මහ සිවුරු කරේ දාගෙන මහ විගඩම් කරන්නේ එයාලා මොන දර්ශනය නැති නිසාද? බුදුහාමුදුරුවන් සිවුර බුදුහාමුදුරන්ගේ දර්ශනේ මාක්ස්ගේ දෙක කවලම් වෙලා. ඒ කියන්නේ අර හයිබ්‍රිඩ්. අර ඔලුව ජපන් කඳ ජර්මන් කියලා කියන්නේ නේ. තේරලා මේ ලංකාවේ හැදෙන ළමයි ගැනත් අර සින්දුවක් තියෙනවලුනේ මට කවුද කිව්වා? බකුටු කොණ්ඩේ අරයාගේ සුදු හැම මෙයාගේ මෙහෙම එක මෙයාගේ කියලා සින්දුවක් තියෙනවලුනේ. බකුටු කොණ්ඩේ පෘතුගීසියාගේ සුදු හැම මේ සුද්දාගේ අරක ලන්දේතියාගේ දැන් මේ හැදෙන ළමයා කොහෙද? අර ඔක්කොගේම මිශ්‍රණයක්. දැන් ඕගොල්ලෝගේ අපි සමහරලාට ඒ කියන්නේ හෙලියෝ නැහැ කියලා කියන්නේ. හෙලියෝ නැති වෙලා කොණ්ඩේ ලන්දේතියගේ වගේ හැම සුද්දාගේ වගේ අරක පෘතුගීසියගේ වගේ හිතන විදිය මොකෙක් විජය කුමාරයාගේ වගේ නේ එක එක විදිහක් තියෙන. කියන්නේ මිශ්‍ර වෙච්ච ක්‍රමවේදයක්. නමුත් මේ බෞද්ධයා කියලා කියන්නේ හාමුදුරුව කෙනෙක් කියලා කියන්නේ බෞද්ධයෙක් බෞද්ධ උපාසකයෙක් උපාසිකාවක් කියලා කියන්නේ වෙන මතවාද වෙන දර්ශන මතවාද කරපින්නාගෙන සිල් රෙද්ද පොරවගෙන ඉන්න හෝ සිවුරක් පොරවගෙන ඉන්න හෝ උපාසක ලෙවල් මේ මාතෘකාව ගහන් ඉන්න අයම නෙමෙයි. මොකද්ද හාමුදුරුව කෙනෙක් කියලා කියන්නේ? මොකද්ද බෞද්ධයෙක් කියන්නේ? මොකද්ද බෞද්ධ උපාසකයෙක් උපාසිකාවක් කියලා කියන්නේ? බුදුහාමුදුරන්ගේ දර්ශනයේ මත ක්‍රියාත්මක වෙන. ඒ දර්ශනයෙන් ලෝකෙ දකින්න හෝ දකින්න උත්සාහවත් වෙන. ඒ දර්ශනයෙන් ප්‍රශ්නට විසඳුම් හොයන්න උත්සාහවත් වෙන. ඒ කියන්නේ හොයන්න උත්සාහවත් වෙන කියන්නේ සෝවාන් වෙලා නැහැ. ධර්ම අවබෝධය කරගෙන නැහැ. හැබැයි ධර්මයේ පිළිබඳ යම් අල්ප මාත්‍ර හෝ අදහසක් තියාගෙන ඒ පිළිබඳව ගවේෂණය කරන්නේ. එයත් බෞද්ධයෙක්. ඒ කියන්නේ ධර්ම අවබෝධය කරගෙන නැහැ. දැන් ඕගොල්ලන්ට හිතේ අදහසක් පහළ වෙනවා නම් අපිට ධර්ම තේරෙන්නේ නැහැ. හැබැයි දැන් මේ අපි මේ ලෝකීය දර්ශන වලින් හොයපු ප්‍රශ්නට විසඳුම් සාර්ථකුනේ නැහැ. ඒ නිසා මම එකයි කිව්වේ දැන් ඕගොල්ලන්ට තැනක් මේ හදලා දෙන්න. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේකේ වෙන පැත්තකින් විසඳුම. එහෙනම් අපි අද ඉඳලා මොකක් කරන්න ඕනද? මෙන්න මේ බුදුහාමුදුරු කියපු ක්‍රමවේදයටවත් උනන්දු වෙන්න ඕන, හොයාගන්න වෙහෙසෙන්න ඕන. කිං සච්ච ගවේසි කිං කුසල ගවේසි. සිද්ධාර්ථ කුමාරයා මුලින්ම පටන් ගත්ත පරිශ්‍රණය. මොකද්ද සත්‍ය? මොකද්ද කුසලය? කියලා හොයන්න වෑයම් කරනවා නම් අන්න එයත් මොකක් කියනද? බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙන. හැබැයි ධර්මාවබෝධය කරගෙන නැහැ. ඔය සද්ධානුසාරී ධම්මානුසාරී කියන ශ්‍රාවකයෝ දෙන්න වෙන්න පුළුවන්. එහෙම නැතුව සිවුර පොරවගෙන හිටියත්, සිල් රෙද්ද පොරවගෙන හිටියත්, සුදින් ඉඳන් හිටියත්, පන්සලේ හිටියත් නේ බුදුහාඳුරෝ කරේ අතේ මූණේ හැමතැනම එල්ලන් හිටියත් එයා කවුරු වෙන්නේ නැද්ද? එයා බෞද්ධයෙක් වෙන්නේ නැහැ. හතර පොයටම සීල් සමාදන් වෙනවා, උදේ හවස මල් පූජා කරනවා. පැය ගණන් ගාත කියනවා. බෞද්ධයෙක් වෙන්නේ? බෞද්ධයෙක් වෙන්නේ. ඒ නිසා අපි ඔන්න ඔය විදිහේ බෞද්ධයෝ වීම නිසා තමයි අපිට හිතෙන බෞද්ධ හාමුදුරුවෝ අර මාක්ස්වාද ගැන කතා කරනවා. බෞද්ධ හාමුදුරුවෝ පිකටින් කරනවා. ඇත්තටම බෞද්ධ හාමුදුරුවෝ පිකටින් කරන්නේ නැහැ. ඇයි? බෞද්ධ හාමුදුරුවෝ සමාජවාදී කතා කරන්න JVP දේශපාලන පක්ෂ කිසිම හෝ දේශපාලන පක්ෂයකට ගිහිල්ලා ඒ දේශපාලඥයන්ගේ පස්සපැත්ත හොදන්නේ නැහැ. ඇයි? එයාලා දේශපාලනිකයන්ගේ දර්ශන මතවාද පිළිපදින අය නොයි බුදුහාමුදුරන්ගේ දර්ශන පිළිපදින අය. හැබැයි යම් කෙනෙක් ඒ වගේ දැන් අතීතේ බුදුහාමුදුරුවෝ දේශපාලඥයෝ වෙනුවෙන් හිටියේ, ඒ කියන්නේ දේශේ පාලනය කරන්න පෙනී හිටියේ නැද්ද? හිටියා. කොතනද? උපදේශකත්වයේ. ඒ දේශපාලඥයෝ එයාලා බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා උපදෙස් ගත්ත මිසක හාමුදුරුවෝ දේශපාලඥයන්ගේ පස්සෙන් ගිහිල්ලා අපි ඔබතුමාට පිරිත් ටිකක් කියන්න. නේ? එන්නකො පිරිත් නූලක්ෙන් බැඳගෙන යන්න. ගෙදරට හෙට ගිහිල්ලා පිරිත් නූල බඳිනවා. පිරිත් නූල් බෑග් එකේ දාගෙන ඉන්න කොයි වෙලාවෙද? අයියේ. අල්ලගෙන අහුවෙච්ච තැන් වල පිරිත් නූල් බඳිනවා. අර එතෙන්ට අපි යන්න ඕනේ නෑ. එයාලා අපි ළඟට එන්න ඕනේ මිසක ඒ කියන්නේ අපි ළඟ තියෙන්න ඕනේ ඉතින් ඒ දර්ශනේ. නැත්තම් එන්නේ නැහැ. මිනිස්සු ඒ පිස්සුවට එන්නේ.
ආන්න අර තැනට යන්නේ නැතුව ඒ ක්‍රමවේදය අනුගමනය කරන කෙනා ඒ ප්‍රශ්න දිහා ගන්න, निराකරණය කරගන්න විදිහ දන්න. එහෙනම් ඕගොල්ලෝ බෞද්ධයෝ වෙනවා නම් ඕගොල්ලෝ බෞද්ධයෙක් වෙනවා නම් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මොකද්ද? දැන් ඕගොල්ලෝ මෙතුවක් කාලයක් ප්‍රශ්නයකට විසඳුම් හෙව්වේ කොහෙන්ද? බෞද්ධ ක්‍රමවේදයටද අබෞද්ධ ක්‍රමවේදයටද? අබෞද්ධ ක්‍රමවේද. මොකක්ද අබෞද්ධ ක්‍රමවේදේ? කණ්ණාඩි දෙක ගේ හතර වටේම අර හිමේ හෙව්වා. ඒ වගේම අර මම එදා කියපු උදාහරණේ මහ පොළොව පාරවල් යන තැන් කාපට් කරන්න අපි සැලසුම් කරගත්තා වගේ අපි විසඳුම් විභාගෙන් හෙව්වා, විවාහෙන් හෙව්වා, ඉඩමෙන් හෙව්වා, රසාවෙන් හෙව්වා නේ. සිල් සමාදන් වීමෙන් හෙව්වා, බෝධි පූජාවෙන් හෙව්වා, අපි තව නඩුවලට හබවලට ගිහිල්ලා හෙව්වා, ගහලා හෙව්වා, බැනලා හෙව්වා, රවල හෙව්වා, ආදරය කොල්ල හෙව්වා. එක එක දේවල් කරලා හෙව්වා. තාම හමුුනේ නෑ. හමුුන කෙනෙක් ඉන්නවා මට කියන්නකෝ මෙතන ඉන්නේ කවුරු හරි. නේ? අර මට ඔක කිව්වා මතක් වෙන්නේ අර ගුණදාස කපුගේ මහත්තයා කියනනේ ලස්සන සින්දුවක්. මේ ඇයත් නොදන්නිය ඇය යන මාවත උන් හිටි තැන් මතකය අඩමානය. මේ අහලා තියෙනවද සින්දුව? මේ ඇයත් නොදන්නේ ඇය යන මානය උන් හිටි තැන් මතකය අඩමානය. ඒ කියන්නේ එයා කියනවා ඒ සන්නාලියක් ගැන නේ කියන්නේ නේ. එයා දන්නෙත් නෑ එයා කොහෙ මම දැන් එයාගෙන් තමයි පාර අහන්න යන්නේ. අර මම්මුලාවේ පාර සොයාගෙන හසරක් අසමින් ගිය ගමනේ මන්මුලා වූ සමනලියකගෙනි පාර අසා තිබුණේ. දැන් ගුණදාස මහත්මයා කියන්නේ මම්මුලා වෙලා පාර හොයාගන්න බැරුව පාර හොයාගන්න ගිහපු වෙලාවේ අහනවා ඒ පාරේ ඉන්න ගණිකාවකගෙන් පාර අහනවා. මම හිතන්නේ ගණිකාවක් වෙන්නේ නැති ඔතන කියන්නේ. මම වෙන අර්ථයක් තියෙනවා ඇති. දන්න කෙනෙක් ඒක කියයි මට මහේ අවබෝධයක් නැහැ කියන හොඳේ. මම නිකන් පදාර්ථයක් කියන්නේ මම්මුලාවේ පාර සොයාගෙන හසරක් අසමින් ගිය ගමනේ මන්මුලා වූ සමනලියකගෙනි පාර අසා තිබුණේ. පාරේ හිටපු පාර දන්නේ නැති ඒත් ජීවිතේ අතරමං වෙච්ච ගෑණියෙක්ගෙන් තමයි පාර අහලා තියෙන්නේ. ඇහුවට පස්සේ එයා කියන්නේ කියපු උත්තරෙන් එයා කියන අර්ථය මම මේ පද ටික පෙන්නන්නේ ඔයගොල්ලෝ අර්ථයට යන්න. එයා කියන උත්තරෙන් මෙයාට තේරිලා තියෙන්නේ ඇයත් නොදන්නිය ඇය යන මානය. එයාට තේරෙන්නේ නැහැ එයා කොහේ යනවද කියලා. උන් හිටි තැන් මතකය අඩමානය. මේ යන තැන නෙමෙයි. ඉන්න තැන ගැන තියෙන අදහසත් අඩමානයි. අඩමානයි කියන්නේ නිකන් මේ තෝන්තුවාවෙන් වගේ. මම මේ ඉන්නේ කොහෙද මේ ඉන්න තැනවත් තේරෙන්නේ නැහැ. ඉතින් ඉන්න තැන තේරෙන්නේ නැති මිනිහ යන තැන කොහොමද දන්නේ නේ? ආන්න ඒ වගේ සමහර වෙලාවට අපිට යන තැන කෙසේ වෙතත් අපිට ඉන්න තැනවත් අඩුම තරමේ තේරෙන්න ඕනේ. එහෙනම් ප්‍රශ්නයක් විසඳන්නේ අපි බුදුහාමුදුරු කියපු තැනින්ද අපිට හිතෙන සහ අපි හරි කියලා හිතෙන තැනින්ද. එහෙනම් ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ යන පාර නිවැරදි කියලා ඕගොල්ලන්ට තේරෙනවද? දැන් සන්නාලිට නම් තේරිලා තියෙනවා මම ඉන්න තැන දන්නේ නැහැ යන තැන දන්නේ නැහැ. නේ? දැන් අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අපි දැන් ඉන්න තැනක් දන්නවා යන තැනක් දන්නවා. මේකට ප්‍රශ්නෙත් දන්නවා ප්‍රශ්නෙට උත්තරෙත් දන්නවා. එක ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? තාම මේක කරගන්න බැරි වුණා. නෑ. ඒක ඕගොල්ලන්ට තියෙන්නේ එහෙම නෙමෙයි. ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නෙත් දන්නවා. මේකට උත්තරෙත් දන්නවා. පොඩි මේ රටේ ප්‍රශ්න ටික මේ කොරෝනා නැති වෙච්ච ගමන් මොකක් වෙනවද? ওই ප්‍රශ්න ටික අපි निराකරණය කරගන්නවා. තව පොඩ්ඩක් මහන්සි වෙන ගමන් අපේ වැඩ ටික ඉවරයි. මේක කර ගමන් ඉවරයි. නේ? අර වහලා ගහපු ගමන් ඉවරයි. දැන් අපිට තව මෙහි අපිට තව පොඩි වැඩ ටික ඒ ටික කරගත්ත ගමන් අපේ ඔක්කොම ප්‍රශ්න ටික ඉවරයි. අර ඉඩම මේ තිය පොඩි ආරවුලක් තියෙන ඕක විසඳගත්ත ගමන් ඉවරයි. නේ? උපාධියක් ගත්ත ගමන් ඉවරයි. රස්සාව ලැබිච්ච ගමන් ඉවරයි. මෙන්න මේ දරුවන්ගේ ප්‍රශ්න ටික निराකරණය කරලා ඒ මිනිස්සුට ඒ ළමයිට කහදමන්දර දීපු ගමන් ඉවරයි. ඔහොම කියලා අපි මොකක් කරනවද? ඉවරයි කියලා හිතන් හිටපු එකක්වත් ඉවරෙන්. ඇයි අපි දැන් මේ පෘථග්ජන භාවය තුළ ඉන්න බුදුහාඳුරන්ගේ මග යන අය නොවන නිසායි අපි හැම වෙලේම උත්තරේ බාහිරින් හෙව්වේ. එහෙනම් මම්මුලා වූ සමනලියකගෙන් පාර අහන්න නැතුව දැන් මොකද කරන්න තියෙන්නේ? මග දන්න කෙනෙක්ගෙන් ඇහුවොත් ඕගොල්ලන්ට බෞද්ධයෙක් වෙනව නම් ඕගොල්ලෝ මොකක් වෙනවද? කන්වර්ට් වෙනවා කියලා කියන්නේ. අර ආගම මාරු කරන්න දැන්. මොකද්ද දැන්? දැන් ඕගොල්ලෝගේ ආගම බුද්ධ ආගම බාටපත් කරනවා. බුදුන් සරණ යනවා නම් ඔන්න අද ඉඳලා වන්න පුළුවන් මොකද්ද? ආගම මාරු කරන්න. දැන් ඉන්නේ ඉතින් මොකද්ද කියලා දන්නේ නැහැ නේ. ඒකේ ශාස්ත්‍රවරයෙක් නැහැ. හොඳයි. ඕගොල්ලන්ට පුළුවන් මොකක් කරන්නද අද ඉඳලා? ආගම වෙනස් කරන්න පුළුවන්. මොකද්ද? බුද්ධ ආගම
ඒ කියන්නේ බුදුහාමුදුරුන්ගේ සරණ යන්න පුළුවන්. එහෙම නැතුව අර සිවුරු දාගෙන මාස්ක්ගේ පස්සෙන් යනවා වගේ සීල් රෙද්ද පුරවගෙන දේශපාලන මතවාද හෝ සීල් රෙද්ද පුරවගෙන අපි හිතන විදිහට භාවනා කරන්නේ. අපි හිතන විදිහට ප්‍රශ්න විසඳනවා වගේ එහෙම හරියන්නේ නැහැ. මම මේ දේශපාලනයක්වත් මොකුත් නෙමෙයි කතා කරේ. අපි හිතන විදිහට ප්‍රශ්න විසඳලා හරියන්නේ නැහැ. අපි බෞද්ධයෝ නම් අපි බුදුහාමුදුරුවෝ කියපු විදිහට ප්‍රශ්න විසඳලා බලන්න. ඒ කියන්නේ විසඳුම කොහෙද තියෙන්නේ? Taman ළඟ. කණ්ණාඩි දෙක ඔළුවේ තිබුණා වගේ විසඳුම තියෙන්නේ Taman ළඟ නම් දැන් බලන්න ඕනේ අර එළියේද Taman දිහාද? Taman දිහා බලන්න ඕනේ. කොහොමද මේක හටගත්තේ? අන්න එතකොට පේනවා මේ හිතේ බලාපොරොත්තුවක් පහරුණා මේක ඉෂ්ට වෙන්නේ නැතිනකොට මට යකාණැංගල තමයි මම අර රණ්ඩුනේ. නේ? එහෙනම් මේකනේ මේ වෙන්නේ. තේ හඳුරේ දැන් අර මිනිහත් එක්ක කුලල් කාගෙන මේ මිනිහත් එක්ක රණ්ඩු වෙලා අර ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ විසඳගෙන වැඩක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මගේ හිතේ මේ ප්‍රශ්නේ පහළ වෙච්ච නිසානේ මට මේ ප්‍රශ්නේ ඇති වුනේ. අන්න දැන් මොකක් වුණාද? ඔන්න දැන් බුදුහාඳුනගේ ට්‍රැක් එකට වැටුණා. අන්න ඊට පස්සේ එදා ඉඳලා මේක අහුවෙච්ච මිනිස්සයා අතාරින්නේ නැහැ මේක. දෙහි හඳුනන්නේ මෙහෙමනේ ප්‍රශ්නේ විසඳන්න තියෙන්නේ. ඔන්න කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. මේ තුනෙන් තමයි විහිංසාව. විහිංසාව කියන්නේ මොකද්ද? එක්ක ගහනවා, එක්ක බන්නවා, එක්ක රවනවා, එක්ක ඔරවනවා, නේ? මොනවා හරි දෙයක්. එහෙනම් දැන් කරන්න තියෙන්නේ මොකද්ද? බුදුහාරු ඒකේ අනිත් පැත්ත දැන් මොකද්ද කියලා දෙනවා. ඔන්න හොයන්න ඕන දැන්. ඔන්න අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. නෙක්ඛම්ම සංකල්පනා කියලා කියන්නේ මොකද්ද? මේ දැඩි බලාපොරොත්තු තියාගන්න එපා. අන්න අර පොඩි එක්කෙනත් මේ කට්ටිය හවස කතා කරන වෙලාවේ කිව්වා මම කියන්නේ එහෙම එතෙන්ට ඉන්න කියන එක නෙමෙයි. හොඳ එයා දැඩි බලාපොරොත්තු නැහැ කියන එක නෙමෙයි. එයා හිතපු විදිය මම මේ කිව්වේ. ඔය මොකක්ද එකක් ගැන කතා කරනකොට ඕක අරගෙන වැඩක් නැහැ. හිටානින්ද මේ කොරෝනා හැදිලා මැරුණා. අපි ඕකට වියදම් කරලා ලක්ෂ ගාණක් දීලා මෙයා කම්පියුටරයක් ගන්න ඕනේ කොහොමනේ? කම්පියුටරයක් අරගෙන ලක්ෂ ගාණක් වියදම් කරලා කම්පියුටරය ගෙනල්ලා හිටානින්ද කොරෝනා හැදිලා මැරුණොත් ඒ ලක්ෂෙත් නැහැ. කම්පියුටරෙත් නැහැ. ඊට හොඳයි අයිස්ක්‍රීම් ගෙනල්ලා කෑවනම් කියලා කිව්වා. රුපියල් ලක්ෂ අයිස්ක්‍රීම් ගෙනල්ලා කෑවනම් කියලා. මම මේ කියන්නේ ඒක කරන්න කියන එක නෙමෙයි. ඒක බුද්ධිමත් උත්තරයක් කියන එක නෙමෙයි. අපි දැඩි බලාපොරොත්තුවක් ජීවිතය තුළ මේක කොහොම හරි කරගන්නවා කියලා තියුවොත් දැන් කොරෝනා කියන එක ඊළඟට අපිට මොකක් වෙනවද? ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න තියෙන ලොකුම බාධාව බය බවට පත් වෙනවා. අන්නේ එහෙම වෙනකොටම හිතේ ඇති වෙන්නේ මොකද්ද? ලොකු බයක්, පීඩාවක් හට ගන්නවා. මැරෙන්න බය වෙනවා. ඇයි ඒ? මැරුණොත් මට අර අහක කරගන්න බෑ, මේක කරගන්න බැරි වෙනවා කියන බය හට ගන්නවා. ඒක කියන්නේ ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති බයං. ප්‍රේම කියන්නේ මොකද්ද? කාම විතර්කය. ආසාව, බලාපොරොත්තු. ඒකෙන් තමයි බය හටගන්නේ. ඒකෙම තමයි ශෝකය හටගන්නේ. දැන් මෙහෙම කිව්වත් ඕගොල්ලෝ හිතන්නේ මම මේ කියන බණ අහලා ආමුදුරෝ කියන බණ අහලා අපි තව පස්සටනේ වැටෙන්නේ. නේ? මෙහෙමනේ මේක නෙමෙයිනේ කියන්න ඕනේ. අර පොසිටිව් තින්කින් නේ. හෙට උදේම නැගිටින්න බලාපොරොත්තු තියාගන්න. කොලයක් කරන් ලියන්න ඔක්කොම බලාපොරොත්තු ඩ්‍රීම්ස්. නේ? උදේට නැගිටලා මේ පොත හැමදාම උදේට කියවන්න. කියවලා මට පුළුවන්. I can do it කියලා පටන් ගන්න. හොඳට වතුර එකක් බීලා නේ? උදේට දුවන්න. දුවලා ආයෙ අර පොත කියවන්න. හැන්දෑවට කියවන්න. ඔයගොල්ලෝගේ සිහින වාහනේ පොතක ඇඳ ගන්න. සිහින ගේ ඇඳ ගන්න. කොහොමද ෆැමිලි එක තියෙන්නේ ඇඳ ගන්න. දැන් මෙව්ව කියන්නේ බැරිද? මෙව්ව කිව්වහම ඒක කඟ වේන වගේ දුක් විඳිනවා. ඒ කියන්නේ මෙච්චර කාලයක් හිමින් දුක් විඳ හිටපු මිනිහා ආයි කඟ වේන වගේ දුක් විඳින. ඒ වගේ ගොන් කතන්දර කියන්න මට කියන්න පුළුවන් මම දන්නවා මම මේ පැත්තත් දන්නවා. ඇත්තටම පොසිටිව් තින්කින් කියලා යන පැත්තත් මම දන්නවා. නමුත් ඒක ගිහිල්ලා අමාරු වෙටින විදිහත් දන්නවා. ඒ නිසා මම මේ පැත්ත කියන්නේ නැතේ. ඒකෙන් අදහස් කරන්නේ මේ ජීවිතයේ අසාර්ථක බලාපොරොත්තුවක් නැති, ඉලක්කයක් නැති, සාර්ථකත්වයක් නැති, භෞතික දියුණුවක් නැති නිකන් නෝන්ජලෙක් හැදෙන එකද මේ කියන්නේ? නෑ. ඒ නෝන්ජලෙක් වෙන්න එපයි කියලා මම කියන්නේ. මේ ජීවිතේ ඔය දැන් අර මිනිස්සෙට අර රෝදේ හරි රෝදේ හයි කරගෙන සැප පහසුවෙන් යන්න දෙවිච්ච ගමන නැති උනේ. අර කොටුවක් හයි කරගෙන, ඒ කියන්නේ චතුරස්‍රාකාරයක් නේ? හතරස් ලීයක් හයි කරගෙන රෝද වෙනුවට තල්ලු කරගෙන යන රෝදේ ගලවලා මම මේ කියන්නේ මොකක් හයි කරගන්න කියලාද? ඇත්තම රවුම හයි කරගන්න කියලා. ඒක හයි කරගත්තාම මීට වඩා හරි පහසුයි. දැන් ඕගොල්ලෝ කියන්නේ මොකක් කියලාද? හාමුදුරු මේ කරන්නේ දැන් මම මේ කියන්නේ ඔච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ. මෙන්න මේ ක්‍රමේ
මේ රෝදේ දාගත්තොත් කියලා. දැන් ඕගොල්ලෝ කියනවා මොකද්ද? ඕකෙන් වෙන්නේ හාමුදුරනේ අපි තව ටිකක් පහළට වැටෙනෝනේ. අපිට දැන් මහන්සි වෙන්න එපයි. මම මහන්සි වෙන්න එපයි කියලාද කිව්වේ? ඔයිට වඩා ලේසියෙන් සැප විඳින ක්‍රමයක්ද? සැප විඳින ක්‍රමයක්. දැන් මේක මිනිසුන්ට හිතෙන්නේ අන්න අර හාමුදුරුවෝ වගේ දුකින් පටන් ගත්තේ. ඒකයි මේ ලෝකෙ කැමති නැත්තේ. මේ මම මේ ඕගොල්ලෝ හිතන්නේ මම මේ ඕගොල්ලෝ තියෙන සැපත් නැති කරන්න හදනවා කියලා. ඒක කියන්නේ මේ පෘථජන භාවය කියන්නේ ධනරින මාරු වෙලා පේන්නේ. හොඳ නරක විදියට නරක හොඳ විදියට පේනවා. කියන්නේ හරි ක්‍රමවේදී වැරදි එක විදියටත් වැරද්ද හරි දේ විදියටත් පේනවා. ධම්මපදේ ගාතාවක් වෙනකොට ලස්සන මතක හැමදාම මම උත්සාහ කරන මතක් වෙන්නේ මට. මේ අයහපත යහපත විදියටත් යහපත අයහපත විදියටත් දකින්න තැනත්තා අයහපතක්ම ලබයි. ඉද නන්දති නෑ ඒක නෙමෙයි. මොකද මතක් වුණා කියනකොට ධම්මපදේ මට ඉතින් මොක මතක නෑ. සරුදේ නිසරුදේ සරුලෙසත් දකින්නාස් නිසරු දහමක්ම ලබයි. සාරංච සාරතෝ ඤත්වා අසාරංච සාරං මොකද ඒක නෑ ඒකේ ඔය දෙවෙනි එකනේ පළවෙනි ගාතාව. ඒක දෙවෙනි එක කියන්නේ අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දකින්නෝ තේ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. අසාරේ සාර මතිනෝ අසාර දෙයම සාර දෙයක් විදිහට හිතන කෙනා හැමදාම මිච්ඡාවක්ම ලබනවා. නේ? ඒ කියන්නේ වැරද්ද හරි දේ විදිහට හරි දේ වැරදි දේ විදිහට දකින්න. මම මේක කොච්චර කිව්වත් ඕගොල්ලන්ට හිතෙන්නේ මේ හාමුදුරු කියන එක කරොත් මොකක් වෙනවද? අපි මේ යන ගමන නැති වෙනවා. ඒ කියන්නේ අර මිනිහට අදින්නත් බෑ මේ මිනිහට තල්ලු කරන්න දෙයක්වත් නැහැ. දැන් ඕගොල්ලෝ අවශ්‍යට කරන්න තියෙන්නේ මොකද්ද? එක්කෙනෙක් අදිනවා හිත එක්කෙනා තල්ලු කරනෝනේ. දැන් මේ හාමුදුරු කියන වැඩේ කරොත් අපිට දැන් අදින්නත් නැහැ තල්ලු කරන්නත් නැහැ. ඇයි මේ රෝදේ කරාම ඉබේ යනවනේ. ඒ නිසා අර වැඩ ටික නැති වුණොත් අපේ ජීවිතේ නැති වෙනවා වගේ අදහසක් පහළ වෙනවා. ඒ නිසා අධිවේගකින් යන්න තියෙන ගමන ඔයගොල්ලෝ කැමති නැහැ. කැමති නැතුව අර චතුරස්‍රාකාර රෝදයක් අයි කරගෙන මහන්සි වෙනවා. එතකොට කියනවා උත්තාන විරියාදිගතේහි බාහවල පරිචිතේහි සේදා වක්කිතේහි ධම්මිකේහි ධම්මලද්දේහි හඳුරන්නේ උත්සාහයෙන් වීරයෙන් තමයි මේව කරන්න ඕනේ. නේ? දහඩිය මහන්සියෙන්. දැන් මූ දහඩිය වගුරන්නේ මෝඩකමටද? අවශ්‍යතාවයකටද මෝඩකමටද? මේ රෝදේ හයි කරන් ලේසියෙන් යන්න තියෙන ගමන දැන් හිතන්න මෙහෙම දැන් මේ කාලේ කාර් වාහන තියෙනෝනේ කාර් වාහන තියෙදි කවුරු හරි ගොන් කරත් එක යන්න ගියොත් මේ ඊටමත් පහසුවෙන් වාහනයකින් ශනිකව යන්න තියෙන ගමන ගොන් කරත් එක යනෝගේ වැඩක් ඕගොල්ලෝ කරන්නේ නේ ආන්න ඒක තේරුම් ගත්තොත් ඕගොල්ලන්ට අද ඉඳලා මොකක් වෙන්න පුළුවන්ද බෞද්ධයෙක් කියලා බෞද්ධයෙකුට ලැබෙනා වූ සැපය කියන එක භුක්ති විඳින්න පුළුවන්. අත්ති සැපේ, භෝග සැපේ, අනන සැපේ, අනවජ්‍ය සැප කියන සැප ටික භුක්ති විඳින්න පුළුවන්. හැබැයි දැනට තියෙන්නේ අත්ති සැප නැහැ. තියෙනවද නැද්ද? නෑ. මේ කොහෙද? තව නැහැ. අත්ති සැපෙත් නැහැ. භෝග සැපෙත් නැහැ. ඒ කියන්නේ භව භෝග ඕන තරම්. අනන සැප කියන්නේ ණය නැහැ. මොන ආර්ථ සල්ලි වලිනුත් ණයයි ශ්‍රමේනුත් ණයයි සමහරකට අනිත් පැතිවලුත් ණයයි නේ අනවජ්‍ය සැපය කියන්නේ නිර්වද්‍යයි මම මේ කරන ක්‍රියා මම මේ සල්ලි උපයන ක්‍රමය නිවැරදි මම ජීවත් වෙන විදිය නිවැරදි මම කෙනෙක්ගෙන් ආදරය කරුණාව ලබා ගන්න ක්‍රමය නිවැරදි මම හැමදේම උපයන ක්‍රමය අනවජ්‍යයි වැරදි නැහැ කියලා සතුටු වෙන්නත් බෑ ඒ නිසා ඒක සැපයක්වත් නෑ පැහැදිලිද කියන කාරණාව? එනිසා දුක්ඛිත මිනිස්සු විදිහට මරුණාම එහෙම දුක් විඳින මිනිහෙන් මරුණාම දිව්‍ය ලෝකෙද යන්නේ. නේ? ඕගොල්ලන්ට පුංචි කාලේ තිබිච්ච සැපය එන්නේ මොකක් කියලා යනවද? දවසින් දවස නැතිලා යනවා. පොඩි ළමයෙකුට තියෙන සැපය මෙතන ඉන්න වැඩි හිටියට නැහැ. මෙතන ඉන්න අඩුම වයසේ ඉන්න මෙතන ඉන්න කෙනා කියන්නකෝ. එයා විඳින සැපය මැදි වයසේ ඉන්න කෙනාට. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අවුරුදු 19 20 19 වගේ නේ. 19 ඉන්න කෙනාට තියෙන සැපය අවුරුදු 20 ඉන්න කෙනාට නැහැ. 20 ඉන්න කෙනා විඳින සැපය 30 ඉන්න කෙනාට නැහැ. 30 ඉන්න කෙනා විඳින සැපය 40 ඉන්න කෙනාට නැහැ. එන්නේ මොකක් වෙනවද? එන්නේ ආසාවල් වැඩි වෙනවා. එන්නේ බලාපොරොත්තු වැඩි වෙනවා. එන්නේ ඉෂ්ට කරගත්තේ නැති දේවල් ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි වෙන්න පීඩාව වැඩි වෙනවා. පුංචි ළමයෙක් ගාව ඕක නැත්තේ ඒකයි. එයා අව්‍යාජයි. හොඳට hina වෙලා කාලා බීලා දඟලලා විනෝදෙලා ඉන්නවා. ඒක එන්නේ නැති වෙන්නේ ඇයි? අපි ලෝකය කියලා අඳුන ගන්නෙම
අර අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දකිනවා. નિසරු දේ සරු දෙයක් විදිහට සරු දේ નિසරු දෙයක් විදිහට දැනගෙන අපි කණ්ණාඩිය හොයන්න තව තව තැන් හොයා ගන්නවා. මෙහි නෙමෙයි තියෙන්නේ ඕක. ඕක තියෙන්නේ අන්න අර පහළ පන්සලේ. දැන් මම මෙහි හොයලා කවුරු හරි කියන මේ පන්සලේ නෙමෙයි හාමුදුරුවෝ ඔක ඇත්තේ පහළ පන්සලේ. දැන් මම මෙහි පන්සලේ හොයලා මදිර දැන් මොකක් කරනවද? පහළ පන්සලෙත් හොයනවා. අන්න එතකොට මගේ මම වයසට යන්න මොකක් වෙනවද? මම හොයන ප්‍රමාණය පරාසය වැඩි වෙනවා මහන්සි වෙන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට පීඩාව වැඩි වෙනවා. ඒ වැඩි වෙන්න අපිට නිදහස කියන එක අඩු වෙනවා. නිදහස අඩු වෙන්න මෙහෙම වෙලාවකටත් ඇවිල්ලා වාඩිලා ඉන්න වෙලාවක් නැති වෙනවා. නැති වෙන මේ මිනිහට තව පීඩාව වැඩි. ඇයි ඒ? නිදහස් වෙන ක්‍රමේ නැහැනේ. ක්‍රමේ නැති වෙන දේ තව හිර වෙනවා. හිර වෙන්න ඉන්න දින අවස්ථාවක් නැති වෙනවා. මේක හරියට එකකට එකක් බද්දයි. මේක හිර වෙන්න ගියොත් හිර වෙනවම. ඒක කියන්නේ මේක මේ පටිච්ච සමුප්පන්න මේක පටිච්ච සමුපාදේ මේක රවුමක්. මේක එකට එකක් බද්ද වෙලා තියෙන්නේ. එක තැනකින් හරි කොහොම හරි කඩා ගත්තොත් ඔක්කොම ටික දදර ගාලා දිහට යනවා. ඒක දක්ෂ වෙන්න ඕන කියන්නේ ඒකයි. ඉතින් අපිට ඒකට දක්ෂ නැති නිසා තමයි අපි තාම මේ ඔක්කොම හිර කරගෙන අනාගෙන නාගෙන ගාගෙන ඔක්කොම කරගෙන තියෙන්නේ. හරි මම හිතුවේ ඔන්න ඔය කාරණාව තමයි පැහැදිලි කරන්න ඕන වුණේ. ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවද? ඔය අන්තර්ජාලයෙන් අර ප්‍රභාෂී කියලා කවුරු හරි ප්‍රශ්නයක් අහලා තිබුණා මේ මරණයේ අවස්ථා 4 පැහැදිලි කරන්න කියලා. මම මේක මේ වෙලාවේ ඒ කෙනෙක් අහලා තිබුණේ මේක පැහැදිලි කරන්න කියලා. මොකද්ද ඒකේ මරණයේ අවස්ථා තියෙනවනේ. මොනවාද? ඒකේ අවස්ථා කියන්නේ එකක් තියෙනවා ආයුෂ ඉවරලා මැරෙනවා, කර්ම ඉවරලා මැරෙනවා, ආයුෂය කර්මය දෙකම ඉවරලා මැරෙනවා. ඊළඟට අනතුරකින් ඒ කියන්නේ ඒ තුනම තියෙද්දි වෙනත් බාහිර පාරිසරික අනතුරක් ඇවිල්ලා මැරෙනවා කියන කාරණා 4 වෙන්නේ නැති මම හිතේ මේ පැහැදිලි කරන්න කියන්නේ නැත්තේ. අපි ඒක බලමු පස්සේ දවසක පැහැදිලි කරන්න ඕගොල්ලන්. මේ වෙලාවේ ඒක ලොකු මේකට සම්බන්ධ කරන්න බැරි නිසා මම ඒක පැහැදිලි කරන්න යන්නේ. ඒකෙන් එහෙන් අහව ප්‍රශ්නයක්. ඕගොල්ලන්ට වෙනවා හරි. ඔය දැන් කියපු දේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්. ප්‍රශ්න නැහැ ගැටලු නැහැ නේ. සියල්ල කිය විදිහටම තේරුණා. ප්‍රශ්න නිකන් මූණිච්චාවට අහලා වැඩක් නැහැ. මගෙන් ප්‍රශ්න අහන්න ඕනද? නේද? එහෙම ඕනේ නැහැ. Tamanට සැබෑවටම තියෙන ප්‍රශ්නයක් නම් අහන්න. නිකන් බොරුවට අහන්න එපා. මාව තව ටිකක් කෑගස්සා. ඔය කියපු කාරණා ටික ඕගොල්ලන්ට පොඩි හරි අදහසක් ආවද? මොකද්ද මේ ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙන ක්‍රමේ? ඒක විසඳ ගන්න ක්‍රමය කියලා. ඒකේ මූල බීජ අවස්ථාව ඔයගොල්ලෝ හොඳටම තේරුම් ගන්න ඕනේ තමයි. මූල අවස්ථාව නැති කරන්න ගියොතින් අර අතීසාරයට අමුඩ ගැහුවා වගේ වෙනවා. අපි දැන් ඔක්කොම කරන්නේ අතීසාරයට අමුඩ ගහන ඒවා. මූල අවස්ථාව වෙන්නේ මොකද්ද? අර හිතේ හට ගන්න අවස්ථාව. මේ බලාපොරොත්තුව. ඒ කියන්නේ කාමච්ඡන්දය. කාමයේ. ඒ කියන්නේ මොකද්ද අපි කිව්වේ? කාම විතර්කය. බලාපොරොත්තු දැඩි ආශාව කියන එකයි. දැඩි ආශාවක් නිසා ඒකෙන් කියන්නේ හදිස්සියට කොරේවත් අත දා ගන්න බෑ කියලා. හදිස්සියට කොරේවත් අත දා ගන්න බෑ කියලා කියන්නේ ඕනම හදිස්සි වැඩක් කරන්න යනකොට මොකක් වෙන්න හොඳ නැද්ද? හදිසි නොවී ඉන්න ඕන. හදිසි වැඩක් කරන්න යනකොට හදිසි නොවී ඉන්න ඕන. ඒ නිසා Tamanට බලාපොරොත්තුවක් තියෙනවා නම් මේකට දැඩි ආශාවක් ඇති නොකරගෙන ඉන්න ඕන. Tamanට ඒ දේ ගන්න ඕන නම් දෙයක් බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න ඕන නම් දැඩි ආශාව කියන්නේම හදිසි උනායි කියන එකමයි. දැඩි ආශාවෙන් වෙන්නේ අපිට ඒක ලැබෙන්න තියෙන සියලුම මගවල් මොකක් වෙනවද? වැහිලා යනවා. ඒ නිසා හදිසියට කොරහෙවත් අත දාගන්න. කොරහ කියන්නේ කට ලොකු එකක්. හැබැයි හදිසිය වැඩි වුණොත් ඒකත් කරගන්න බෑ. එහෙනම් දැඩි ආශාවක් ඇති වුණොත් ලැබෙන එකත් නැති වෙලා යනවා. පැහැදිලිද කියන එක? ඒ නිසා මේක කන පිට හිතන්න යන්න එපා. බලන්න අපිට තියෙන්නේ දුක සැප ගන්න දඟලන එක නෙමෙයි. මොකක්ද එහෙනම් කරන්න තියෙන්නේ? දුක් විඳින දේවල් ටික අඩු කරගන්න. සැප තමයි තියෙන්නේ. සැප තමයි තියෙන්නේ. දුකින් සැප වහගෙන තියෙන්නේ. අඳුර මේ ලෝකේ පවතිනවා වගේ අපි ආලෝකයෙන් අඳුර නැසලා තියෙන්නේ. එහෙනම් සැප විඳින ටික දැන් ඒකයි පුංචි ළමයා සැප විඳින්නේ වැඩි හිටියෝ සැප විඳින්නේ නැත්තේත් ඒකයි. පුංචි ළමයා ඉපදෙනකොට බොහොම සතුටින් ඉන්න ප්‍රියමනාපයි. එයා අව්‍යාජයි. එයා බොරු කියන්නේ, හොරකම් කරන්නේ, වංචා කරන්නේ අව්‍යාජයි. වැඩි හිටි එයාට ප්‍රශ්න නැහැ.
පුංචි දෙයකින් සතුටු වෙනවා. මම ඔය පරණ දේශනාවක් කතා කරලා ඇති ඔක. හැබැයි වැඩි හිටි වෙන්නේ වෙන මොකක් වෙනවද? අර සතුට නැති වෙනවා, මූණ එල්ලෙනවා, මෙහෙම වෙනවා, අහම වෙනවා, ව්‍යාජ වෙනවා, හොරකම් කරනවා, වංචා කරනවා, ඔක්කොම කරනවා. ඇයි ඒ? උගන්වනවා කියන්නේ එයා සැප කියලා දකින දේ ඒව බවටපත් වෙනවා. එයා සැප හොයන්න. ඒ කියන්නේ එක අපි දන්න ක්‍රමවේද ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අපි මොකක් කරනවද? සැප ඇතුව ඉපදිච්ච කෙනා අපේ වැඩිහිටියෝ කියන සැප විඳින්න නම් ඔබ ඉරිෂා කරන්න ඕන. සැප විඳින්න නම් ඔබ මෙහෙම කරන්න ඕන. සැප විඳින්න නම් ඔබ අහම කරන්න ඕන. අරයට වඩා වැඩියෙන් ගියොත් තමයි ඔබට හොඳ හරියන්නේ. ඒ උගන්වන්නේ සැප විඳින දේවල් කියලා මොකද්ද? දුක් විඳින දේ වෙච්ච නිසා තමයි පුංචි ළමයෙකුට තියෙන සැප අපිට නැත්තේ. එහෙනම් වැඩිහිටි වෙන්න ඉපදිච්ච දවසට වඩා ලොකු වෙන්න එපා. දැන් ඉපදිච්ච දවසේ හිටපු බරද අපිට දැන් තියෙන්නේ. ඉපදිච්ච දවසේ තිබිච්ච ප්‍රමාණ ශරීරයද දැන් තියෙන්නේ. නෑ ඉපදිච්ච දවසේ තිබිච්ච වලට වඩා ලොකු දේවල් දැන් අපිට තියෙනවා. හැබැයි ඉපදිච්ච දවසේ තිබිච්ච සැහැල්ලුව දැන් අපිට නෑ. එහෙනම් වෙන්න ඕනේ මොකද්ද? ඉපදිච්ච දවසේ තිබිච්ච සැහැල්ලුව වගේ දැන් 40 ගුණයක් 50 ගුණයක් 60 ගුණයක් වෙන්න එපා. බර්ත්ඩේ සමරනකොටනේ අපිට හැම උපන් දිනයකදීම හැම අවුරුද්දකදීම වයස යන්න හැම තප්පරයකදීම මොකක් වෙනවද? තියෙන සැහැල්ලුව නැති වෙලා යනවා. එහෙනම් වයසත් එක්ක වැඩි වෙලා නැහැ. බරත් එක්ක වැඩි වෙලා නැහැ. ශරීර ප්‍රමාණයත් එක්ක වැඩි වෙලා නැති ඒ ප්‍රමාණයටම අඩු වෙච්ච දේ තමයි සැපය. එහෙනම් ඒ සැපය නැති වෙන්නේ ඇති හේතුව මොකද්ද? අපි පුංචි කාලේ නොදැනගෙන හිටපු දේවල් ටිකක් දැන් දන්න එකයි. පොඩි දරුවෙක් අත දරුවෙක් මුකුත් දන්නේ නෑ. දන්නේ නැති නිසා විඳපු සැපය දැනගත්තට පස්සේ විඳින්න බෑ කියලා කියන්නේ දැනගත දේ හරියද? මම එක එක පැති වලින් හරස් කරලා අරන් පෙන්නන්නේ ඕගොල්ලන්ට ඕගොල්ලෝ ඉන්න දැන. දැන් පුංචි කාලේ මුකුත් නොදන්න දරුවෝට ඇති වෙච්ච සැපය දැන් ගොඩක් දන්න ඕගොල්ලන්ට ලැබෙනවද? ලැබෙන්නේ නෑ. එහෙනම් ඕගොල්ලෝ දැනගෙන තියෙන්නේ සැප ලැබෙන එකක්ද සැප නැහෙන එකක්ද? ඕගොල්ලෝ දැනගත්ත දේ වැරදි. දැනගත්ත ක්‍රමවේදය වැරදි. ওই දැනගත්ත ක්‍රමවේදයෙන් තිබ්බ සැපත් නැති වුණා. හැබැයි අපිට අපේ අම්මලා තාත්තලාගේ මොකක් කියලාද මේ? මේක තමයි ඉගෙන ගන්න තියෙන සැප විඳින්න නම්. අන්න අසාරේ සාර මතිනෝ. සාරේචා සාර දකින්නෝ. තේ සාරං නාදි ගච්ඡanti. මිච්ඡා සංකප්ප ගෝචර. ওই මිත්‍යා සංකල්පයක්ම අපි ලබලා තියෙනවා. ඒ නිසා තමයි පුංචි කාලේ තිබිච්ච සැපේ නැති වෙන්නේ. දැන් මම නිකමට ඇහුවතින් දැන් මේ දවස්වල ඉස්කෝලේ ගුරුවරු ස්ට්‍රයික් නේ. උගන්වන්නේ ඉස්කෝලවලත් නැහැ, ඔන්ලයින් උගන්වන්නෙත් නැහැ. දැන් මේක හොඳයිද නරකයිද? දැන් මේ ළමයින්ට මොකද වෙන්නේ? දැන් මේ ඉස්කෝලේ ළමයින්ට මොකද වෙන්නේ? දැන් අවුරුදු ගාන දැන් මාස ගානක් ඔන්ලයින් ඉගෙනුවේ. අවුරුදු ගානක් ඉස්කෝලේ ඉගෙනුවේ නැහැ. දැන් ඔන්ලයින් උත් උගන්වන්නේ නැහැ. දැන් මේ ළමයි ටික මෝඩය බවටපත් වෙලා නූගත්තු බවටපත් වෙලා විනාශ වෙන්නේ නැද්ද? විනාශ වෙනවා. ඒ ළමයි ටික හොඳට ඉගෙන ගන්නවා. උයන්න පිහන්න ඉගෙන ගන්නවා. ගෙයක් අතුපතු ගන්න ඉගෙන ගන්නවා. තමන්ගේ ස්වාධීනව මොකක් හරි නිර්මාණයක් කරන්න ඉගෙන ගන්නවා. මම දැන් කර පහුගිය දවසේ වලස්මුල ඉස්කෝලේ ළමෙක් ගුවන් යානාවක් හදලා. අර මෙහෙට එන ඉමල් කියලා ඉන්නේ. හරි. එයාගේ මල්ලි මෙහි ආවේ ළමයා. අර ස්කූටි මේකුත් ගුවන් යානාවකුත් හදලා. ඇයි ඒ? ඉස්කෝලේ ගුරුවරු උගන්වපු නැති එකේ වාසනාවට. ඒ ළමයා මොකද කියන්නේ? මේ ඉස්කෝලේ නැති කාල සීමාවේ මම මේක ඉගෙන ගත්තා. මේක කරා. ඇත්තටම ඉස්කෝලේ අවුරුදු 5ක් විතර වහලා තිබ්බොත් මේ රටේ හොඳ නිර්මාණ ටිකක් බිහි වෙනවා. කෙනෙකුට හිතේ මේ හාමුදුරුවෝ මහ මොනවද මේ විකාර මෝංගල් කතන්දරනේ කියන්නේ කියලා. හැබැයි කරලා ඕන බලන්න. මම ඒක තමයි මේක ඉතින් පේන්නේ නැහැ. මට කරන්න දෙයක් නැහැ. කරලා බැලුවොත් ඒක වෙනවා. බලන්න මේ කාලේ ළමයි ඉගෙන ගන්න දෙයක්. අඩුම තරමේ සරුංගලයක් හදලා සරුංගලයක් අරින්න හරි ඉගෙන ගන්න. නේ? නිරෝගීකම මේ කාලේ වැඩි වෙනවා ළමයින්ගේ. නිරෝගීකම වැඩි වෙනවා. මේ ඉස්කෝලේ නැති නිසා, ගුරුවරු උගන්වන්නේ නැති නිසා ළමයි ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. හැබැයි ඉගෙනනවා නම් තිබ්බ මොලේ මොට වෙලා යනවා. ඈ? සහනෙන් ඉන්නවා. හැමෝම සතුටින් ඉන්නවා. දොස්තරලා මේ ප්‍රශ්نين ඈත් අයින් වුණොත් ඇත්තරම මේ රටේ නිරෝගීකම මේ බටහිර වෛද්‍යවරු මේ සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් අයින් වුණොත් කිව්වට පිළිගන්නේ. ඒ නිසා
ඕක හැම පැත්තම අපිට පේන්නේ කන පිට ගහලා. අපේ ජීවිතේ ප්‍රශ්නේ පේන්නේ එහෙමයි. ඉතින් බලන්න try කරලා බලන්න. try කරලා කියන්නේ මම මේ උත්සාහ කරලා බලන්න මේ ප්‍රශ්نين මේ වෙලාව බෞද්ධයෙක් බවට පත් වෙලා තමන්ගේ ප්‍රශ්න निराකරණය කරගන්න. එහෙනම් වෙන මොකුත් ගැටලුවක් නැහැ නේ. හැමෝටම එහෙනම් පෙරවස. ඕකාස වන්දාමි බන්තේ මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ සාදු ඕකාස කමාමි බන්තේ